හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ 2021 අගෝස්තු මාසේ 2 වෙනිදා. අද අපි මෙරැස්ලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා වන දේශන මාලාවේ අදට નિયમિત පාඩම කරගෙන යන්නට අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලා මිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්නරන්සියෝ නීලපීතා රත්සේතා මඤ්ඤිඨා ච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපිට පාඩම හැටියට කරන්න තියෙන්නේ අභිධම්ම මාතිකා ගුණුවේ දුක මාතිකා යටතේ තියෙන 4 වෙනි පරිච්ඡේදය. ඒ තියෙන්නේ සංයෝජන ගොච්ඡකය. සංයෝජන ගොච්ඡකය. හොඳයි, අපි අද එහෙමනම් ඒක බලමු. ඉස්සරළම අපි බලමු මොනවද සංයෝජන කියන්නේ කියලා. සංයෝජන කියලා කියන්නේ සසර දුකින් මිදෙන්නට නොදී සත්වයන් සංසාරයේහි බැඳ තබන පැහැන්වැනි ධර්මය. දැන් කෙනෙක් යම් තැනක ගැට ගැහුවොත් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔහුට ඒ සීමාවෙන් එහාට යා ගන්න බැරි වෙනවා. ඒ ලණුවේ දිගෙන් එහාට යා ගන්න බැරි වෙනවා. එතනම කැරකෙන්නට වෙනවා. ඒ වගේ මේ සංසාරගත සත්වයාටත් සසර දුකෙන් මිදෙන්නට නොදී මේ සසරෙන් ගැලවෙන්නට නොදී සංසාරයේහිම බැඳ තබන ස්වභාවයකට අයත් ධර්මයෝ තමයි සංයෝජන ධර්ම කියලා කියන්නේ. අභිධර්ම මාර්ගයේ පොතේ මේ විදිහට විස්තර කළා. චන්ද්‍රිකා අරගෙන බැලුවා නම් එතන තියෙන්නේ භව යන්ත්‍රයේහි බැඳලන්නේ. මේන් බැඳීම නිසා සත්වයෝ සසර සැරිසරමින් නැවිදිති. එක හා සමාන අර්ථ දෙකක්. අභිධර්ම මාර්ගයේ සහ අභිධර්ම චන්ද්‍රිකාව ඒ ආදී වශයෙන් ඒක විස්තර කරලා දෙනවා. ප්‍රදීපිකා පොත තවදුරටත් විස්තර කරලා කියනවා සත්වයන් භවයන්ත්‍රයෙහි හෙවත් සංසාරයේහි සංයෝජනීය වස්තුන් හා බැඳීමට උපකාර වන අකුසල ධර්මයෝ සංයෝජනයෝය. එතන තව චුට්ටක් විස්තර කරලා කියලා තියෙන්නේ සංසාරයේහි සංයෝජනීය වස්තුන් හා බැඳීමට. හරි? එතකොට දැන් එහෙනම් මෙතන සංයෝජන ධර්ම තියෙනවා, සංයෝජනීය ධර්ම තියෙනවා. හරි? එතන කියන්නේ දෙකක් හැටියට ඒක අපිට පේනවා. මේ වචන පාවිච්චි කරලා තියෙන විදිහ අනුව සංයෝජන ධර්ම තියෙනවා, සංයෝජනීය ධර්ම තියෙනවා. එතකොට අන්නේ සංයෝජනීය වස්තුන් හා බැඳීමට උපකාර වෙන අකුසල ධර්මයන්ට අපි කියනවා සංයෝජන කියලා. හරිද? දැන් මේක බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන උපමාවකින් විස්තර කරලා තියෙනවා. අපි ඒක බලමු සූත්‍ර පිටකයේ කොට්ටිත සූත්‍රය අරන් බැලුවා නම් එතන ලස්සනට විස්තරයක් වෙනවා. එවත්නි යම්සේ කළු ගොනෙකුත් සුදු ගොනෙකුත් එක් දමකින් හෝ යොතකින් හෝ ඈඳනු ලද්දාහු වෙද්ද. මෙහෙම හරක් දෙන්නේ කළු හරකෙකුයි සුදු හරකෙකුයි කිසියම් රැහැනකින් ලණුවකින් ගැට ගහලා තිබ්බොත් එතකොට අහනවා කළු ගොනා සුදු ගොනාගේ බැඳුමද? සුදු ගොනා කළු ගොනාගේ බැඳුමද කියලා. ඒ කියන්නේ කළු ගොනා බැඳලා ඉන්නේ සුදු ගොනාගේ කියලාද කියන්නේ? සුදු ගොනා බැඳලා ඉන්නේ කළු ගොනාගේ කියලාද කියන්නේ? එතකොට ඒ කොහොම කිව්වත් ඒක වැරදිනේ. එවත්නි කළු ගොනා සුදු ගොනාගේ බන්ධනේ නොවේ. සුදු ගොනා කළු ගොනාගේ බන්ධනේද නොවේ. යම් ඒ දමකින් හෝ යොතකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බන්ධනයයි. බැඳීම තියෙන්නේ මේ ලණුවේ මිසක් අනිත් හරකයකට පලි නෑනේ. ඒ වගේ
මේ ඒකම උපමා කරලා කියනවා එවත්නි එසේින්ම ඇස රූපයනට සංයෝජන නොවේ. රූපය ඇසට සංයෝජන නොවේ. එහි ඒ දෙක නිසා යම් චන්දරාගයක් උපදී නම් එය එහි සංයෝජනයයි. අලු ගොනයි සුදු ගොනයි වගේ අපි ඇහැයි රූපයයි අරගත්තා නම් ඇස රූපයට බැඳිලත් නැහැ රූපය ඇසට බැඳිලත් නැහැ. මේ දෙක ආශ්‍රය නිස්සරය කරමින් යම් කිසි චන්දරාගයක් උපදිනවා නම් දැඩි කැමැත්තක් උපදිනවා නම් අන්නේ කැමැත්ත තමයි මෙතනදී සංයෝජනය වෙන්නේ. ඒ මිසක් ඇහැ පලිත් නැහැ රූපය පලිත් නැහැ. ඒවා නිසා ඇති වෙන යම් චිත්තචෛතසික ධර්ම තියෙනවා නම් ඒ තුල උපදින චන්දරාගය තමයි මේ කියන බැඳීම ඇති කරන්නේ. හරිද? එහෙමනම් එවැනි බැඳීම් තියෙන ධර්ම කොටාසයක් ගැන තමයි අද අපි කතා කරන්නට යන්නේ. දැන් එතකොට මෙතන සංයෝජන ධර්ම තියෙනවා සංයෝජනීය ධර්ම තියෙනවා. අපි තව චුට්ටක් බලමු මොකද්ද ඒ කියලා. දැන් මේකට විශේෂ සූත්‍රයකුත් තියෙනවා සංයෝජන සූත්‍රය කියලා සංයුක්ත නිකායේ. එහිදී ඒක ලස්සනට පැහැදිලිව විස්තර කරලා දෙනවා මහණෙනි රූපය සංයෝජනීය දහමකි. එහි යම් චන්දරාගයක් වේද එය සංයෝජනයයි. අන්න බලන්න. එතකොට රූපය තමයි සංයෝජනීය ධර්මය උනේ. ඒ කෙරෙහි පවත්වන චන්දරාගය තමයි සංයෝජනය උනේ. හරිද? එතකොට සංයෝජනීය උනේ මොකද්ද? රූපය. ඒ කියන්නේ එය චන්දරාගයට හිත දැක්වුවා. චන්දරාගය තමයි කෙලින්ම සංයෝජනය බවට පත් උනේ. මේක රූපයට විතරක් නෙමෙයි. වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට කියන මේ ස්කන්ධ පංචකයටම මේ ක්‍රමය තමයි බලපවත්වන්නේ. සංඥාව කියන එක සංයෝජනීය ධමයක්. ඒ කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක සංයෝජන. හරි? විඥාණය කියන්නේ සංයෝජනීය ධර්මයක්. ඒ කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක සංයෝජනයයි. හරිද? මෙන්න මේ විදිහට සංයෝජනීය ධර්ම සහ සංයෝජනය වෙන්වෙන්ම හඳුනා ගන්නට ඕනේ. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. හොඳයි. ඊළඟට දැන් මොන අපි බලමු මෙහිම සංයෝජනීය ධර්ම සහ සංයෝජන ධර්ම තියෙද්දී අපි දැන් කතා කරන්නේ සංයෝජන ධර්ම ගැනනේ. දැන් බලමු මොනවද මේ සංයෝජන ධර්ම කියලා. එතනදී අපිට විශේෂයෙන් විස්තර කරලා දෙන්න වෙනවා ත්‍රිපිටක පාළියේ සූත්‍රාන්ත ක්‍රමයෙන් දස සංයෝජනය කියලා අපිට කටපාඩම් වෙලා තියෙන මෙන්න මේ 10. පංචමානි භික්කවේ ඕරම්භාගීයානි සංයෝජනානි. ඕරම්භාගීය සංයෝජන 5ක් තියෙනවා පංචමානි. මොනවද ඒ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද. මේ කියන 5 ඕරම්භාගීය සංයෝජන යටට අදිනේවා. එතකොට එතන 5යි. ඊළඟට තියෙනවා පංචමානි භික්කවේ උද්දම්භාගීයානි සංයෝජනානි. පතමානි පංච. රූප රාගෝ, අරූප රාගෝ, මානෝ, උද්දච්චං, අවිජ්ජා. එතනදී උද්දම්භාගීය කියලා තව සංයෝජන 5ක් දෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. හරිද? මෙන්න මේ කියන 10 තමයි සූත්‍රාන්ත ක්‍රමයෙන් දස සංයෝජනය කියලා දක්වන්නේ. හැබැයි අභිධර්ම ක්‍රමය මීට වඩා ගැඹුරට මේක සාකච්ඡා කරනවා. ඒ අනුව අපි ධම්මසංගණීය එහා ගිහිල්ලා මේකේ තියෙන ගැඹුර ගැන බැලුවොත් විභංග ප්‍රකරණය තුල මේක විවිධ කොටස් වලට බෙදලා වෙන් කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ ඔක්කොම ටික ධම්මසංගණීය ආකාරයෙන් අරගන්නේ නැහැ. නමුත් මම මේ සංයෝජනයන්ගේ තියෙන ගැඹුර පෙන්වන්නට විභංගයේ අරගෙන බැලුවා නම් එතනදී අපිට පේනවා මේ විදිහට. උද්දක වස්තු විභංගයේ මේක පෙන්නනවා ආකාර 4කට. 3ක් හැටියට පෙන්නනවා, 5ක් හැටියට පෙන්නනවා, 7ක් හැටියට පෙන්නනවා, 10ක් හැටියට පෙන්නනවා. ඒ තැන ඒක විස්තර කරන ආකාරයේ අනුව ඒව විස්තර කරලා දෙන හැටි. දැන් 3ක් හැටියට විස්තර කළොත් සංයෝජන කියලා පැහැදිලිව හඳුන්වලා දීලා තියෙන එතන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන විතරයි. සංයෝජන 3 මොනවද කියලා අහුවොත් මේ 3 විතරයි ඉතිරිපත් කරලා තියෙන්නේ. අපි එතකොට ඒක දැක්කමම දන්නවා මේ සෝවාන් වෙන වෙලාවේදී ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම 3. පංචකම් කියලා කිව්වොත් පංචකේව දෙකක් දෙනවා. ඕරම්භාගීය සංයෝජන සහ උද්දම්භාගීය කියලා.
ඕරම් භාගීය වුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද ඒක හරි 11 කාම භූමියෙහි බැඳලා තබන රැහන් පටවල් තමයි මේ. එතකොට ඒවා බලපාන්නේ කාම භූමියට. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද. හරිද මේවායින් ගැලවුණොත් කාම භූමියෙන් අයින් වෙන්නට පුළුවන්. ඊළඟට උද්දම් භාගීය සංයෝජන කියලා තව පහක් දෙනවා රූප රාග මානුද්දච්ච අවිජ්ජා. ඒව වලින් කරන්නේ රූප අරූප භූමීන්හි බැඳලා තියෙන එක ඒවයින් ගැලවෙන්නට නොදී ඒ කෙරෙහි තණ්හාවයි ඔක්කොම ටික ඇති කරලා ඒ තුල සැරිසරන්න ඉඩ දෙනවා. ඒක තමයි එතන තියෙන ලණුවේ දිග එච්චරයි. රූප රාග වලට විතරයි එතන සැරිසරන්න පුළුවන්. කාම භූමිය කිව්වොත් කාම භූමිය ලණුව හොඳටම කොටයි. එතකොට 11 කාම භූමියේ විතරයි සැරිසරන්න ඉඩ දෙන්නේ. එතකොට අපායයි දිව්‍ය ලෝකේ 4යි මනුස්ස ලෝකයයි. ඒ තමයි පංචක ආකාර දෙකකට ඉදිරිපත් කරපු තැන. ඊට පස්සේ සත්තක කියලා තව එකක් දෙනවා. ඊට පස්සේ දසක කියලා තව තැනක විස්තර වෙනවා. දසක කියලා දීපුවාම කාමරාග පටිග මාන දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස භවරාග ඉස්සා මච්චරිය අවිජ්ජා. දැන් එතනදී අපිට පේනවා අර පංචක වල දීපු උද්දච්චය හිම අරගෙන නැහැ. ඒ වෙනුවට ඉස්සා මච්චරිය වගේ දේවල් අරගෙන තියෙනවා. ඒවා විශේෂ කාරණා නිසා ඒ තැන විස්තර කිරීමේදී ඒ විදිහට දේශනාවේ සඳහන් වෙනවා. මේන් මෙන්න මේ දසකම් කියලා දක්වන එක තමයි ධම්මසංගණිය තුල දස සංයෝජන කියලා විස්තර වෙන්නේ. මේ ඔක්කොම දිහා බැලුවොත් අපිට පේනවා කුසල චෛතසික 14ක් තියෙනවා. මේ විස්තරය අනුව කුසල චෛතසික 14 අතරින් අපි හොඳට බැලුවොත් අපිට පේනවා අහිරික අනුප්තප්ත කුක්කුච්ච කියන තුන පමණක් මේවට ඇවිල්ලා නැහැ. හරි අනිත් ඔක්කොම චෛතසික ටික මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඊට පස්සේ තව ආරම්භ බැලුවොත් තීන මිද්දේ කියන එකත් අරගෙන නැහැ නේද? ඔව්. ඒ විදිහට සංයෝජන ධර්ම කියලා ප්‍රබලව අර සංසාරයේ බැඳීම ඇති කරන ධර්ම ටික අරන් තියෙනවා. අපි මේක අපිට ඕන විදිහට සංසන්දනාත්මකව බැලුවා නම් සූත්‍රාන්ත ක්‍රමයෙන් මේ කියන 10 අරන් තියෙනවා. අභිධර්ම ක්‍රමයෙන් ධම්මසංගණිච්ඡේද 1117 යටතේ විස්තර වෙනවා. මෙන්න මේ කියන 10. එතකොට අපිට මේ ගොච්ඡකේ තුල සලකන්නට වෙන්නේ කාමරාග, පටිග, මාන, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඉස්සා, මච්චරිය, අවිජ්ජා කියලා සංයෝජන ධර්ම 10ක්. දැන් මේ 10 දිහා හොඳට බලපුවාම අපිට එකපාරටම පේනවා දැන් කාමරාගයයි භවරාගයයි කියන්නේ නම් තණ්හාව. මේ දෙකම එතකොට තණ්හාවට යෙදිලා තියෙන ආකාරය. ඊළඟට පටිගය කියන්නේ තරහ යන මේ ද්වේෂය, මාන කිව්වේ මානය, ditthi සංයෝජනයයි සීලබ්බත පරාමාසයයි කියන්නේ ditthියටම අදාළ කරුණු. හරිද? විචිකිච්ඡාව කියන්නේ එතන විචිකිච්ඡාවමයි. ඉස්සා මච්චරිය කියන්නේ දෝෂ සාගත සිතේ දෙන චෛතසිකමයි. අවිජ්ජා කියන්නේ මේ හැම එකටම මුල් වෙන මෝහය. එහෙමනම් ධර්මතා හැටියට පරමාර්ථ ධර්ම හැටියට මෙතන සැලකුවොත් අභිධර්ම ක්‍රමයේදී අපිට හම් වෙන්නේ ධර්මතා 8ක්. මොනවද? ලෝභය, ද්වේෂය, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, ඉස්සා, මච්චරිය, අවිජ්ජා කියලා ධර්මතා 8ක් අපිට මෙතනදී හම්බ වෙනවා. සූත්‍රාන්ත ක්‍රමයේදී ඒක හරියට විස්තර කරලා බැලුවොත් අපිට ධර්මතා 7යි හම්බ වෙන්නේ. ඒක අපි වෙනම සාකච්ඡා කරමු. අභිධර්ම ක්‍රමයෙන් මේ කියන ධර්මතා 8 ආකාර 10කට පෙළ ගැසෙමින් සංයෝජන 10ක් ලෙස අභිධර්මයේ විස්තර කරලා දෙනවා. ඒක තමයි මේ සංයෝජන ගුච්ඡකයට ඇතුළත් වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට අපි දැන් කතා කරමු සංයෝජන ගුච්ඡකය ගැන. සංයෝජන ගොච්ඡකේ අපිට හම්බ වෙන්නේ දුකමාතිකා පරිච්ඡේද 13න් හතරවෙනි පරිච්ඡේදයේ විදිහට තමයි සංයෝජන ගොච්ඡකේ හම්බ වෙන්නේ. අපි මෙතෙක් මේ දුකමාතිකා පාඩම් යටතේ කතා කළා හේතු ගොච්ඡකය, චුල්ලන්තර දුකේ සහ ගේ සතිය කතා කළා ආසව ගොච්ඡකය. අද අපිට තියෙන සංයෝජන ගොච්ඡක. තව ගොච්ඡක රාශියක් කතා කරන්නටත් තියෙනවා. ඊට පස්සේ සූත්‍රාන්ත දුකයෝ කතා කරන්නටත් තියෙනවා. හරිද? දැන් සංයෝජන ගොච්ඡකයට පද මේ දුකයෝ 6යි. පද හැටියට බැලුවොත් පද 12යි. දැන් අපි බලමු මොනවද පද 12 කියලා.
සංයෝජන ගොච්චකයට අදාළ පද 12න් පළවෙනි දුකයට අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් හැම වෙලාවකම මේක හැම දුකයකටම පොදුවේ අපි දැකලා තියෙනවානේ. හැම ගොච්චකයකටම පොදුවේ පළමුවෙන්ම එකී ගොච්චකයේ නමින් හැඳින්වෙන ධර්මතා ටික එක් පසකටත් අනිත් සියලු ධර්මතා අනිත් පසකටත් අරගන්න ආකාරයට ගොනු කරලා පෙන්වන එක තමයි පළවෙනි පදයෙන් කරන්නේ. ඒ අනුව මෙතනදීත් අපිට පේනවා සංයෝජනා ධම්මා නෝ සංයෝජනා ධම්මා. සංයෝජන වන ධර්මයෝ සංයෝජනයෝ නොවන ධර්මයෝ. එහෙම කියලා ඒක පළවෙනි යුගලය පද හදාගත්තා. දෙවෙනි යුගලයේ හැටියට සංයෝජනීයා ධම්මා අසංයෝජනීයා ධම්මා. අන්න සංයෝජනීය භාවය මුල් කරගෙන පද දෙකක් ගොඩනැගෙනවා. ඊළඟට සංප්‍රයුක්ත භාවය මුල් කරගෙන පද දෙකක් ගොඩනගෙනවා. සංයෝජන සංපයුක්තා සංයෝජන විප්‍රයුක්තා. ඊළඟට ඔය කියන පද තුන මුසු කරමින් ඊළඟ පද තුන හදා ගන්නවා. ඒ අනුව හතරවෙනි පදේ හැදෙනවා සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. එතකොට ඒ කියන්නේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි එක්කව කරලා මෙයා පළවෙනි දුකේ පළවෙනි පදයයි දෙවෙනි දුකේ පළවෙනි පදයයි එක්කව කරලා හතරවෙනි දුකේ පළවෙනි පදේ හැදුවා. සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. ඒ වගේම මෙතන දෙවෙනි පදයත් ඒ විදිහටම හදනවා සංයෝජනීයාචේව ධම්මා නෝච සංයෝජනා. හරි? මේ විදිහට මේ එක එක ඒවා ගොනු කරමින් ඊළඟ තුන හදනවා. අපි බලමු ඒවා ඒ තැනදී සාකච්ඡා කරනකොට කොහොමද ඒවා ඉන්නේ කියලා. දැන් අපි මේකේ පළවෙනි යුගලය අරගෙන ඒකට අදාළ කරුණු කාරණා සාකච්ඡා කරමු. ඒ අනුව අපි අරගමු සංයෝජනා ධම්මා නෝ සංයෝජනා ධම්මා කියන පද දෙක. කියන්නේ පළවෙනි දුකය. අපි ඉස්සරළම ඉතින් පුරුදු විදිහට අභිධර්ම මාතිකා පොතෙන් පටන් ගන්නේ මොකද්ද මේ නාවිනේ නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම භාවනා පොතෙන් පටන් ගනිමු. මම හිතනවා හැමෝම ගාවේ පොත ඇති කියලා. එහෙම නැත්නම් ඒක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මා ළඟත් ලැබිච්ච පොත් සෑහෙන ගාණක් මමත් බෙදලා දුන්නා. දැනට නම් තව එකක් හෝ දෙකක් තමයි තියෙන්නේ. ඒකත් මම හිතන්නේ සමාවෙන්න සර් මට මේ අභිධර්ම භාවනා පොත් දෙක නම් ගන්න බැරි වුණා. ඒක කොහෙන්ද ගන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්ද සර්? දෙවෙනි පොත 1යි 2යි දෙකම නෑ මට. මම මේකෙන් තමයි ගොඩක් මේ දැනට එහෙමනම් ඩවුන්ලෝඩ් කරගන්න. මේක අර tipitaka.lk එකේ තියෙනවා. මේකේ පහල කරන පිළියන්දල පැත්තේ නම් ඉන්නේ මගේ ළඟත් එකක් හෝ දෙකක් ඇති තව ඉතුරු වෙච්ච ඒ ටික ඕනනම් දෙන්න පුළුවන්. හරි සර් මේ මම ඉන්නේ නම් නුවර මේ මං දුවට කියන්න දුව නම් කොළඹ ඉන්නේ මං දුවට කියන්නම් සර් එහෙම වුණොත්. හරි හොඳයි. එහෙමනම් අපි දැන් ගත්තොත් සංයෝජන ගොච්චකයේ මේක අභිධම්ම භාවනා දෙවෙනි පොතේ 42 වෙනි පිටුවේ ඉඳලා විස්තර වෙනවා. එතනදී පළවෙනි පදයේ සංයෝජන ධම්මා කියන එකේදී මොනවද සංයෝජන කියේ එහෙම කියන මේ පදයේ අර්ථකථනය දෙනවා. සංසාරික සත්වයන් භව රතයෙහි බැඳ තබන අර්ථයෙන් සංයෝජන නම් වූ නිසත්ව නිජීව පරමාර්ථ ස්වභාවය ධර්මියෝ කියන එක කොහොමදත් පොදුයිනේ. අපි මේ කතා කරන්නේ පරමාර්ථ ධර්මය. එතකොට ඒක එහෙමනම් නිසත්ව නිජීවාර්ථයෙන්ම තමයි එන්නේ. එතකොට මේකේ සංයෝජනා ධම්මා කියනකොට මොනවද එන්න ඕනේ? සංසාරික සත්වයන් භව රතයෙහි බැඳ තබන අර්ථයෙන්. දැන් අන්නේ වැනි ධර්මතා ටික හොයා ගන්නට ඕනේ. ඒක තමයි පළවෙනි පදයට අපි දෙයියාර්ථය එන්නේ. සසරේ ඇවිදින මේ සත්වයෝ මේ සංසාරයේ තුලම බැඳ තබලා එයින් එහාට යන්න දෙන්නේ නැති මොනවද හිම ධර්ම තියෙන්නේ. අපි සසරටම ඇලෙන ධර්ම අන්නේ ටික තමයි මෙතෙන්ට එන්නට ඕනේ. එමනම් නෝ සංයෝජනා කියන එක පැහැදිලිවම අර ටික නැතුව ඉතුරු ඔක්කොම පරමාර්ථ ධර්ම ටික මේ පැත්තට එන්න ඕනේ. භව රතයෙහි නොයොදන නොයෙදෙන අර්ථයෙන් සංයෝජන නම් නොවන්නා වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ධර්ම තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? දැන් අපි ක්‍රමයෙන් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද මේවට එක්කහුව වෙන පද. එහෙම නැත්නම් මේකට එක්කහුව වෙන ධර්මතා මොනවද අපිට මොනවද මේ පදේ වෙනුවෙන් ඇහිඳ ගන්න තියෙන පරමාර්ථ ධර්ම කියලා. මේක අපිට හම්බ වෙන නික්කේප කාණ්ඩය තුල ධම්මසංගණි ප්‍රකරණයේ නික්කේප කාණ්ඩය තුලදී මේක තව විස්තර වෙලා සඳහන් වෙනවා. එතනදී අපිට මේක පේනවා ධම්මසංගණී නික්කේප කාණ්ඩයේ පිටුව 422 423. අන්න එතන පෙරලා ගන්නකොට ඡේද 1117.
422 423 පිටුව ධම්මසංගණී ප්‍රකරණේ ඡේදාංක 1117 කතමේ ධම්මා සංයෝජන පාලි නුහුරු අය සිංහල පැත්ත බැලුවත් කමක් නැහැ. හැබැයි ටික දවසක් යනකොට නම් ඔයගොල්ලන්ට තේරෙයි සිංහලට වඩා පාලිය ලේසියි කියලා. හොඳයි. මෙතන තියෙන මොනවද කතමේ ධම්මා සංයෝජන මොනවද මේ සංයෝජන ටික? දස සංයෝජනානි සංයෝජන 10ක් හඳුනාගෙන තියෙනවා. හරිද? කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, මාන සංයෝජන, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඉස්සා, මච්චරිය, අවිජ්ජා. මේ විදිහට මොනවද සංයෝජන 10ක් තියෙනවා. මෙන්න ඒ 10. මෙතනදී නම් වශයෙන් ඒක පැහැදිලිව විස්තර කළා. පරමාර්ථ ධර්මයන්ගේ නම් හැටියට මේක විස්තර කළා. මෙන්න මේ 10 තමයි සංයෝජන කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟට ඡේදාංග 118 ඉඳලා 1127 1118 ඉඳලා 1127 වෙනකන් මේ කියන 10 එකින් එක විස්තර කරලා දෙනවා. මොකද්ද කාමරාග සංයෝජනය කියන්නේ? මොකද්ද පටිඝ සංයෝජනය? මොකද්ද මාන සංයෝජනය? ආදී වශයෙන් එකින් එක විස්තර කරලා දෙනවා. ඒක ඔයගොල්ලෝ කියවලා බලන්න. ඒ ඡේදය පාලි පැත්තයි සිංහල පැත්තයි දෙකම කියවලා යම් අදහසක් අරගන්න මොකද්ද මේ සංයෝජන කියන්නේ කියලා. පොදුවේ ගත්තාම අර අපි සංසාරයේ බැඳලා තියෙන ධර්ම. මේ එක එක ධර්මයක් අපෝ සංසාරයේ බැඳලා තියෙනවා. ඊළඟට දෙවෙනි පදේ ආරම්භ බැලුවොත් නෝ සංයෝජන සංයෝජන නොවන ධර්ම. ඡේදාංක 1128 ඒක විස්තර වෙනවා. කතමේ ධම්මා නෝ සංයෝජන තේ ධම්මේ තපෙත්වා. මොකද්ද මෙතන තේ ධම්මේ කියලා කිව්වේ? ඒ ධර්මයන් හැර මොනවද ඒ ධර්මයන්? මෙන්න මේ කියන දස සංයෝජන. කලින් පදයට විස්තර කරපු කාමරාග පටික ආදී වශයෙන් අවිජ්ජා වෙනකන් විස්තර කරපු පරමාර්ථ ධර්ම 10 තමයි තේ ධම්මේ කියලා කිව්වේ. තේ ධම්මේ තපෙත්වා. එතකොට අර ඒ කියන ධර්ම 10 හැර අවශේෂා ඉතුරු ඔක්කොම ටික. එතන මොනවද එතන තියෙන්නේ? කුසල අකුසල අව්‍ය කතා. කුසල අකුසල අව්‍යාකෘත ධර්ම. එතකොට ඒවා කොහෙද තියෙන්න පුළුවන්? කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්නා. මේ ඕනෑම තැනක මේ සංයෝජන නොවන ධර්ම තියෙන්න පුළුවන්. සතර භූමියේම. භූමි වශයෙන් හතරම ඉදිරිපත් කරලා පෙන්නනවා සංයෝජන නොවන ධර්ම තියෙන තැන්. ස්කන්ධ වශයෙන් බැලුවොත් වේදනාස්කන්ධෝ, සංඥාස්කන්ධෝ, සංකාරස්කන්ධෝ, විඥානස්කන්ධෝ. නාම ධර්ම හැටියට මේක සතර නාමස්කන්ධය තුලම විහිදී පවතිනවා. ඊළඟට රූපස්කන්ධයේ හැටියට සබ්බංච රූපං සියලුම රූප ධර්මත් සංයෝජන නෙමෙයි. අපි කලිනුත් කියවනේ ඇස සංයෝජන නෙමෙයි. රූපය සංයෝජන නෙමෙයි. ඇසහා රූපය මුල් කරගෙන තියෙන නාම ධර්මයන් කෙරෙහි පවත්න චන්ද්‍රාගයක් තියෙනවා. දන්නේ චන්ද්‍රාගය තමයි සංයෝජන. එහෙමනම් රූප 28ම නොසංයෝජන. සංයෝජන නෙමෙයි. ඊට අමතරව අසංකතාච ධාතු නිර්වාණ ධර්මයක් කිසි විටකත් සංයෝජනයක් වෙන්නෙම නැති. ඒක සසරෙන් ඈතර වෙන තැනනේ. ඒක කොහොමඩවත් සංයෝජනයක් වෙන්න බෑනේ. එතකොට මෙන්න මේ ධර්ම ටික තමයි නෝ සංයෝජනා වෙන්නේ. හරිද? දැන් එතකොට අපි බැලුවා භාවනා පොතේ කොහොමද විස්තර කරලා දුන්නේ. ඊට පස්සේ ධම්මසංගණී නික්කේප කාණ්ඩය තුල කොහොමද පද දෙක විස්තර කරලා දුන්නේ. ඊළඟට අපි බලමු ධම්මසංගණී අට කතා කාණ්ඩය තුල මේක කොහොමද විස්තර කරලා දෙන්නේ කියලා. එතනදී අට කතා කාණ්ඩයේ පිටුවා ධම්මසංගණී පිටුව අංක 526 527. එතනදී කතමේ ධම්මා සංයෝජනා දස සංයෝජනානි කාමරාග සංයෝජන අර විදිහටම අර්ථන 10 දෙනවා. කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, මාන සංයෝජන, දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඉස්සාමච්චරිය, අවිජ්ජා. මේ 10 මෙහෙම විස්තර කරලා ඊට පස්සේ කියනවා කාමරාග සංයෝජනං අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppajjati. නැවත කියන්න කාමරාග සංයෝජනය අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු. අටක් වූ ලෝභ සහගත සිත්හි uppajjati උපදී. එතකොට එහෙමනම් කාමරාග සංයෝජනේ අනිවාර්යයෙන්ම උපදින්නේ ලෝභ සහගත සිත් 8. අකුසල සිත් වල මුලින්ම තියෙනවානේ ලෝභ මූල සිත් 8ක්. අන්නේ ලෝභ මූල සිත් 8
තමයි කාමරාග සංයෝජනය ඇති වුණොත් ඇති වෙන්නේ. එහෙමනම් අපි දැනගන්න ඕනේ අපිට ලෝභ මූල සිත් අටෙන් මොකක් හරි එකක් ඇති වුණොත් එතන අපිට ඇති වෙලා තියෙන කාමරාග සංයෝජනයක්. හරිද? ඒ විදිහට මෙතන විස්තර කරන්නට ඕනේ. දැන් අපි කිව්වොත් මෙහෙම මේ එක එක ධර්මය එක එක පැතිකඩ වලින් තථාගතයන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. විතක ආසව කියලා කිව්වා. තව විතක ඕග යෝග එතකොට මෙතනදී සංයෝජන ඊට පස්සේ ග්‍රන්ථ නීවරණ පරාමාස ක්ලේශ උපාදාන මේ ආදී වශයෙන් මේ කියන අකුසල ධර්මයෝ ඒකේ පැතිකඩ අනුව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව දැන් හිසෙන් වෙන් වෙච්ච මිනිහෙක් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑනේ. ඒ වගේ ඉන්නවා නම් ඔළුවයි කඳයි එකටම තියෙන්න ඕනේ. අර ඒ වගේ දැන් අපි ක්ලේශය කියලා ගත්තොත් ඒක අපි කිව්වොත් එහෙම අනුසය කියලා හැඳින්වපු වෙලාවේදී ඒ කියන්නේ ප්‍රහීන නොකල අර්ථයෙන් කෙලස් එතන අනුසය කියලා හැඳින්වුවා. එතකොට දැන් මෙතනදී වාගේ තැනකදී සංයෝජන කියලා ගත්තොත් බැඳීම් මේ අර්ථයෙන් සංයෝජන කියලා ගත්තා. හරිද? ඒ වගේ එතකොට ඒ කොහොම ගත්තත් අරගත්තේ ඒ කෙලස් ධර්මයමයි. අපි හිතමු කාමරාගය කියලා. ලෝභ චෛතසිකය. එතකොට ඒ කාමරාගයම තමයි බැඳීම් අර්ථයෙන් කතා කරනකොට සංයෝජන කියනවා. මත් කරවන අර්ථයෙන් කතා කරනකොට ආසව කියලා කියනවා. එතකොට සසරේ යොදවන අර්ථයෙන් කතා කරනකොට යෝග කියලා කිව්වා. තව මොනවද තිබුණේ? සසරේ ගැටගසන අර්ථයෙන් කතා කරනකොට ග්‍රන්ථ කියලා කිව්වා. ඒ ආදී වශයෙන් මේ පැතිකඩ වලින් විස්තර වෙනවා. එහෙමනම් මෙතනදී කාම රාග සංයෝජන ස්වභාවය ඇති වෙන්නෙම මෙන්න මේ ලෝභ සහගත චිත්තුප්පාසිත ඇති වෙනකොටම සිතක් ඇති වෙනකොට අපි දන්නවනේ ඒක චිත්තුප්පාදයක් විදිහට ඇති වෙන්නේ කියලා. අන්නේ චිත්තුත්පාදය ඇති වෙනකොටම කාම රාග සංයෝජනය ඇති වුණා හා සමානයි. හරිනේ? එතකොට ඒ විදිහටම මෙතනදී විස්තර කරලා දෙනවා චිත්තුප්පාද ආකාරයට ඒ සංයෝජනේ කොහොමද තියෙන්නේ. බලන්න එකින් එක කියවලා පෙරලා ගන්න 1476 ඡේදය. ඡේදාංක 1476 පිටුව 526. බලන්න මේක කියවලා තේරෙනවද කියලා. බලන්න ඡේදයක් එතන තියෙනවා. බලන්න මේක තේරෙනවද කියලා. කාමරාග සංයෝජනං අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppajjati. පටිඝ සංයෝජන පටිඝය කොහෙද උපදින්නේ? ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු uppati. ද්වේෂ සිත් දෙකේ තමයි පටිඝය උපදිනවා නම් උපදින්නට ඕනේ. මාන සංයෝජනේ චතුසු දිට්ඨිගත විප්පයුත්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු. අන්න දිට්ඨිගත විප්පයුත්ත සිත්වලනේ මානෙ ඇති වෙන්නේ. මොකද මානෙයයි දිට්ඨියයි එක තැන ඉන්නේ නෑනේ. අර කේසර සිංහයෝ දෙන්නේ එක ගුහාවේ ඉන්නේ නෑ වගේ. එහෙමනම් මානෙ ඇති වෙන්නේ දිට්ඨිය නැති ලෝභ සහගත සිතක. ඒ කියන්නේ දිට්ඨි විප්පයුත්ත ලෝභ සහගත සිත්. එහෙම සිත් හතරක් තියෙනවා. ඒ හතරෙදි මානෙ ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් ඇති වෙන්නේ අවශ්‍ය ප්‍රත්‍ය යෙදුනොත් විතරයි. හැම විටකම ඇති වෙනවා කියලා ඒකුත් නැහැ. මේ මානෙ මොකක්ද ඒකට කියන්නේ? හැම සිතකම අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ නැති සමහර විටක විතරක් ඇති වෙන ඒවාට මොනවද කියන්නේ? අනියත යෝගී. අනියත යෝගී ධර්මය. හරි. මානෙ කියන්නේ අනියත යෝගී. ඊළඟට දිට්ඨි සංයෝජනං චතුසු දිට්ඨිගත සම්පයුක්තේසු. දිට්ඨිය කියන්නේ දිට්ඨිගත සම්පයුක්තනේ. එහෙමනම් ඒක ඒ විදිහට විස්තර වෙනවා. විචිකිච්ඡාව තියෙන විචිකිච්ඡාසිතේ. එහෙමනම් විචිකිච්ඡා සංයෝජනං විචිකිච්ඡා සහගතේසු චිත්තුප්පාදේසු uppajjati. සීලබ්බත පරාමාස සංයෝජනං සීලබ්බත පරාමාසය කියන්නේම දිට්ඨියේ තව එක පැතිකඩක්. එහෙමනම් ඒක චතුසු දිට්ඨිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු uppajjati. දිට්ඨිගත සම්පයුත්ත සිත් හතරෙම තමයි සීලබ්බත පරාමාසයේ ඉපදුනොත් ඉපදෙන්නේ. භවරාග සංයෝජනං චතුසු දිට්ඨිගත විප්පයුත්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppajjati. අන්න බලන්න භවරාගය කියන තැන ඒක ඇති වෙන්නේ දිට්ඨිගත විප්පයුත්ත සිත් හතරෙදි විතරයි. එහෙමනම්
දැන් අපිට වැඩිපුර ඇති වෙනවා නම් ditthිගත සම්පයුක්ත සිත්. එතනදී අපිට කාමරාගයේ ප්‍රබල වෙනවා මිසක් භවරාගයේ ඉන්නේ නැත. හරි? මෙතන ditthිගත විප්‍රයුක්ත සිත්වල තමයි භවරාග සංයෝජනය දක්වලා තියෙන්නේ. ඉස්සා සංයෝජන මච්චරිය සංයෝජනංච ඉස්සා මච්චරිය දෙක අපි දන්නවනේ ඒක අර දෝෂ චතුස්කයේ තියෙන ධර්මතා දෙකක්. එහෙමනම් ඒක ඇති වෙන්නේ දෝෂ සිත් දෙකේ විතරයි. අවිජ්ජා සංයෝජනං සබ්බා කුසලේසු උප්පජ්ජති මේ ධම්මා සංයෝජන. මොකද්ද මේ අවිජ්ජා සංයෝජනං සබ්බා කුසලේසු? මොකක්ද ඒ කිව්වේ? කුසල සිත් ඔක්කොම මේ තියෙනවා කියලාද? සියලු අකුසල සිත්වල. සියලු අකුසල සිත්වල. මේ නේද කුසලේසු කියලානේ තියෙන්නේ මෙතන. මෙතන සබ්බ කුසලේසු නෙමෙයිනේ සබ්බා කුසලේසු. ඒ කියන්නේ මෙතන සංදි කරලා තියෙන්නේ සබ්බ අකුසල කියන එක. එහෙමනම් අවිජ්ජා සංයෝජනය සියලුම අකුසල් සිත්වල ඇති වෙනවා. හරිද? හොඳයි. එහෙමනම් මේ විදිහට අට කතා කාණ්ඩය පළවෙනි පදය සඳහා විස්තර කරලා දෙනවා මේ සංයෝජනේ කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට අපි දෙවෙනි පදයට මේකම අරගෙන බැලුවොත් ඡේදංක 1477 කතමේ ධම්මා නෝ සංයෝජන අට කතා කාණ්ඩය යටතේ තපෙත්වා සංයෝජනේ. තපෙත්වා කියන්නේ හැර සංයෝජන ධර්ම ටික හැර අවශේෂං අකුසලං අවශේෂ වූ අකුසල චතුසු භූමිසු කුසලං සිව් භූමියේ තියෙන කුසල් චතුසු භූමිසු විපාකෝ සිව් භූමියේ තියෙන විපාක තීසු භූමිසු ක්‍රියාව්‍යකතං තුන් භූමියේ තියෙන ක්‍රියාසිත ටික රූපංච නිබ්බානංච රූප ධර්ම ටිකයි නිර්වාණයයි. හිමේ ධම්මා නෝ සංයෝජන. ඒවා සංයෝජන නෙමෙයි. දැන් සංයෝජන කියලා ධර්මතා 8ක් නම් චෛතසික ධර්ම 8ක් නම් වෙන් කළේ ඒ 8 හැර තපෙත්වා සංයෝජනේ. ඒ 8 හැර ඉතුරු ධර්ම ටික එහෙමනම් ඉතුරු ඔක්කොම පරමාර්ථ ධර්ම ටික නෝ සංයෝජන යටතේ ඉන්න ඕන. ඒ අනුව අපි දැන් පද දෙකේ අභිධේය අර්ථ අහුලලා බලමු. එතකොට අපිට පේනවා සංයෝජනා ධම්මා කියන තැන අපිට පේනවා අර කියන සංයෝජන හැටියට ගැනුණු චෛතසික 8 ඇවිල්ලා තියෙනවා. ලෝභය, දෝෂය, මානය, ditthිය, විචිකිච්ඡාව, ඊර්ෂ්‍යාව, මච්චරිය, මෝහය. මේ කියන ධර්මතා 8 දෙනා සංයෝජනා ධම්මා කියලා සංයෝජන ධර්ම හැටියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් එතන පරමාර්ථ ධර්ම 8ක් සංයෝජන ධර්මා යටතේ අභිධේයාර්ථ අහුලන්න පුළුවන්. ඒ ධර්මයට ස්කන්ධ ආයතන ධාතු සත්‍ය කොහොමද කියලා මම අහන්නත් දැන් ලැජ්ජයි වගේ මට දැන්. ඔයගොල්ලෝ දැන් හරි දක්ෂයි ඒක කියනවා. ඒත් මම නිකමට අහන්නද සත්‍ය දෙක මොනවද කියලා අනිත් අහන්න නැතුව. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි. හොඳයි. දුක්ඛ සමුදය සත්‍ය හැටියට මොකක්ද දෙන්නේ? ලෝභ චෛතසිකය. ලෝභ චෛතසිකය. හොඳයි. විචිකිච්ඡාව මොන සත්‍ය යටතේ දෙන්නේ? විචිකිච්ඡාව ඒතෙන්නේ දුක්ඛ අන්න බලන්න විචිකිච්ඡාවක් ඇති වුණා නේද? විචිකිච්ඡාව වෙන්නේ මොන සත්‍ය යටතේද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය යටතේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍යයට. හැමෝම එකඟයිද විචිකිච්ඡාව දුක්ඛ සත්‍යද? ඔව්. හරි. විචිකිච්ඡාව දුක්ඛ සත්‍ය නම් ඊර්ෂ්‍යාව මොන සත්‍යයටද වැටෙන්නේ? දුක්ඛ සත්‍ය. ඒකත් දුක්ඛ සත්‍ය. එහෙමනම් මේ ධර්ම 8න් ලෝභය සමුදය සත්‍ය, ඉතුරු ධර්ම 7 දුක්ඛ සත්‍ය. එහෙමනම් එතන ආර්ය සත්‍ය 2යි. හරි. ඒ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා අත උස්සන්න ප්‍රශ්න කරන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මේ මොනවාද Zoom තාක්ෂණය ඔස්සේ අත උස්සන හැටි දන්නව ඇති කියලා. raise hand කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කළා නම් මට පේනවා ඔයා අත ඉස්සුවා කියලා. මානස අපි ඉස්සර සංයෝජන ධර්ම ඉගෙන ගත්තේ සූත්‍රාන්ත විදියට සෝවාන් මාර්ගසිතෙන් නැති වෙනවා මේක එහෙම කියලානේ. මාර්ග හතරේ. එතකොට දැන් මෙතෙන්දී ඒක වෙනස් වෙනවද කොහොමද ඒක? ඒ කියන්නේ කෙනෙක් සූත්‍රාන්තයෙන් සෝවාන් වෙන්නයි අභිධර්මයෙන් සෝවාන් වෙන්නයි කියලා ක්‍රම දෙකක් එහෙම තිබුණාද? නෑ ඉතින් ඒ වුණාට අතන පටික කියලානේ තිබ්බේ. නෑ හොඳයි. මෙතන මොනවද සෝවාන් වලදී ඔබ ඉගෙනගෙන තියෙන ආකාරයට නැති වෙන ධර්මතා?
සක්කාය දිට්ඨිය හොඳයි. සක්කාය දිට්ඨිය මේ තුල නැද්ද? තියෙනවා. මේ 8 තුල නැද්ද සක්කාය දිට්ඨිය? තියෙනවා. මොකද්ද ධර්මයේ? දිට්ඨි. දිට්ඨිය තියෙනවා. එතකොට සක්කාය දිට්ඨිය මෙතන තියෙනවා. අනිත් එක මොකද්ද? විචිකිච්ඡාවක් තියෙනවා. අනිත් එක මොකද්ද? ඒකත් දිට්ඨිය. සීලබ්බත පරාමාස කියන්නේ දිට්ඨිය. හරිද? එහෙමනම් සූත්‍රාන්ත ක්‍රමයෙන් බැලුවත්, අභිධර්ම ක්‍රමයෙන් බැලුවත් ඒ කියන ධර්මතා ප්‍රහාණය වෙන සංයෝජන ස්වභාවය එකමයි. හරිද? හොඳයි. එහෙමනම් නොසංයෝජනා කියලා. දෙවෙනි පදේ අභිධේයාර්ථ අරගන්න වෙන්නේ මේ ටික හැර ඉතුරු ධර්ම ඔක්කොම. එතකොට ඉතුරු ධර්ම ඔක්කොම වුණාම දැන් අකුසල. අකුසල ගත්තාම සිත් 12යි, චෛතසික 27න් මෙතන චෛතසික 8ක් අයින් වෙනවනේ. එතකොට 27න් 8ක් ගියාම 19යි. එහෙමනම් අකුසල වර්ෂයෙන් අපිට ගන්න පුළුවන් නොසංයෝජනා ධර්ම වලට සිත් 12යි, චෛතසික 10 යෙදෙන චෛතසික 19යි. හරිද? ඒක තේරුණාද? හරි. ඊළඟට චතු භූමික කුසලයෝ කුසල් සිත් 21යි, එහි යෙදෙන චෛතසික 38යි. හරි? චතු භූමික විපාකයෝ විපාක සිත් 36යි, එහි යෙදෙන චෛතසික 38යි. තුන් භූමික ක්‍රියාව්‍යාකතෝ ක්‍රියාසිත ටික ක්‍රියාසිත ඔක්කොම 20යි, එහි යෙදෙන චෛතසික 35යි. සියලු රූපයෝ නිර්වාණ ධාතු. ඔය ටිකනේ මේ හැර ඉතුරු ධර්ම ටික කිව්වම ඔය ටිකනේ ගන්න වෙන්නේ. මේක සාරාංශගත කළොත් අපිට පේනවා සිත් ඔක්කොම 89ක් මෙතනට ගැනි වෙලා තියෙනවා. අකුසල 12ම ඇවිල්ලා තියෙනවා. කුසල 21ම ඇවිල්ලා තියෙනවා. විපාක 36ම ඇවිල්ලා තියෙනවා. ක්‍රියා 20ම ඇවිල්ලා තියෙනවා. එහෙනම් සිත් 89ම ඇවිල්ලා තියෙනවා. සංක්ෂේප කරපුවාම. චෛතසික හැටියට මෙතන ඇවිල්ලා තියෙන්නේ චෛතසික 44යි එන්නේ. මොකද 52න් මේ 8 අයින් වුණාම ඉතුරු ටික මේ පැත්තට එන්න එපාය. ඒ අනුව චෛතසික 44යි, රූප 28ම ඇවිල්ලා තියෙනවා, නිර්වාණය ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙමනම් නොසංයෝජනා කියලා අපිට ගුණ වෙලා තියෙන්නේ සිත් 89යි, චෛතසික 44යි, රූප 28යි, නිර්වාණයයි තමයි අපි දෙයාර්ථ හැටියට හිඳින්න පුළුවන් වෙන්නේ. හරිද? මේ ධර්ම ටික ස්කන්ධ පහයි කියලා තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. කතා කරන්න. සිත් 89යි, චෛතසික 44යි, රූප 28යි, නිර්වාණයයි. ස්කන්ධ පහම මෙතන තියෙනවා කියලා මම ලියලා තියෙනවා. ඒකට එහෙම අදහස් වෙන්න ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. බොහොම හොඳයි. කවුරුත් නැහැ. ආයතන 12ම මෙතන තියෙනවා. මේ ධර්මතා තුල ආයතන 12ම තියෙනවා. එකඟයිද? එකඟ තේරුම් නැති කෙනෙක් කතා කරන්න. හරි අපි විස්තර කරලා ගමු. ධාතු 18ම තියෙනවා. හරි? සත්‍ය වශයෙන් 3ම තියෙනවා. මොනවද සත්‍ය වශයෙන් 3? දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛ සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි. හොඳයි. නිරෝධ සත්‍යයට එන්නේ මොකද්ද? නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයට ආවා. දුක්ඛ සත්‍යයට ආවේ මොනවද? ලෞකික සිත්. ලෞකික සිත් 81යි. චෛතසික 44යි. රූප 28යි. රූප 28යි. හරි. දුක්ඛ සත්‍යයට එනවා ලෞකික සිත් 81යි. මෙතන සිත් 89ම තිබ්බට දුක්ඛ සත්‍යයට එන්නේ ලෞකික සිත් 81යි. ඒ 81 තුල කුසලක් තියෙනවා, අකුසලක් තියෙනවා. එහෙමනම් චෛතසික 52කින් මේ 8 ගියාම එන ගාන තමයි එහෙමනම් එන්න ඕනේ 44යි. රූප 28 දුක්ඛ සත්‍ය යටතේ ගැනෙන්නේ. හරිද? එතකොට අපි කතා කළා දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය. ඊළඟට එනවා මාර්ග සත්‍ය. ඒක කොහොමද අඳුනගන්නේ? කියන්න බලන්න කවුද? කොහොමින් හැමදාම උත්තර දෙන අය අහන්න නැතුව අලුත් කෙනෙක් උත්තර දෙන්න බලන්න මට කටහඬ අහන්න ආසයි. අතුල මහත්මයාට පුළුවන් දෙක විස්තර කරලා දෙන්න. උත්සාහ කරන්න. අපි කොහොමද මෙතන තියෙන ධර්ම වලින් සිත් 89යි ලෝකෝත්තර සිත් 8 ලෝකෝත්තර සිත් 8 මාර්ග සත්‍ය නම් නෙමෙයි.
එහෙමද අපි ඉගෙනුවේ? සතර මාර්ග සම්ප්‍රයුක්තෝ සම්මාදිට්ඨියාදී මාර්ගාංග 8 දෙන එක්වර බැගින්ද අත් දෙන හතරවර බැගින්ද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඒ හතර යෙදීම මාර්ග සත්‍ය. හරි. එතන 7 කියලා ගත්තේ ඇයි? ගත්තේ සංකප්පය හැර. විතර්කය නැති. හරි. විතර්කේ නැතුව ඉතුරු 4. ඇයි ඒ ඉතුරු 4 ගත්තේ? දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ, පස්වෙනි ධානයේ කියන ධාන 4 වෙනුවෙන් විතර්කයේ දුන්නේ නැති නිසා එතනදී මාර්ගාංග හැටියට එන විතර්කයේ නැතුව ඉතිරි ටික විතරයි එන්නේ. ඒ අනුව 4 වරක් 4යි. හොඳයි. අතිරික්ත චිත්තෝත්පාද මෙතන තියෙනවද? ඔව්. මොනවද? 29ක් තියෙනවා. 29ක් මොනවද තියෙන්නේ? අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29. මාර්ග චිත්තෝත්පාද 29ක් තියෙනවා. මාර්ග චිත්තෝත්පාද 29ක් අතිරික්ත හැටියට එනවා කියලා තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න බලන්න. හරි. මට පැහැදිලි නැති කර්ණකලේ. හරි. හරි. අපි මෙහෙම අවස්ථාවක් අරන් බලමු. කාටද පුළුවන් ඒ අතිරික්ත මාර්ග චිත්තෝත්පාද 29 එන විදිහ විස්තර කරන්න පුළුවන් කාටද? ෆෝන් කරන්න. මාර්ග සිත්වල චෛතසික වල යෙදෙන චෛතසික 36න් අර මාර්ගාංග 8 අඩු කළාම 28යි. ඒ 28ට මාර්ග සිත් 4ම එකක් විදියට අරගෙන එකක් එකතු කළාම 29යි. හරි. බොහොම හොඳයි. කොහොමද අපි ඒක හදන්නේ? එතනදී බලන්න දැන් මාර්ගසිත 4ක් තියෙනවනේ. සෝවාන් මාර්ගේ, සකදාගාමි, අනාගාමි, අරිහත් කියලා මාර්ගසිත 4ක් තියෙනවා. අපි මොනවද මාර්ගසිත වල යෙදෙන චෛතසික කීයද කියලා සංග්‍රහ පාඩම යටතේ ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා මාර්ගසිතක උපරිම තියෙන්න පුළුවන් චෛතසික 36යි කියලා. හරිද? එතකොට ඒ චෛතසික 36න් ඇයි 36 උනේ 38 නොවි? සෝබන චෛතසික 30 අපමඤ්ඤා දෙක අපමඤ්ඤා දෙක නැහැ. හරි. අපමඤ්ඤා දෙක නැතුව. හරි අපමඤ්ඤා නැතුව ඉතුරු චෛතසික සෝබන 25යි අනේ සමාන චෛතසික ටිකයි එකතු කරපුවාම ඔක්කොම 38ක් වෙනවා. ඒ 38න් අපමඤ්ඤා දෙක අයින් කරලා එතකොට මාර්ගසිතක යෙදෙන්නේ චෛතසික 36යි. මේ 36න් මාර්ගාංග 8 අපි අයින් කළා මාර්ග සත්‍ය කියලා. ඇයි ඒ? මොකද මාර්ගාංග 8 තමයි මාර්ග සත්‍ය වෙන්නේ, වෙන කිසි එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කිව්වා මාර්ගය කියලා කියන්නේ මාර්ගයට අදාළ වෙන ධර්මතා ටික මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි මේ විදිහට ඒක මාර්ගාංග 8 විතරයි එතනදී ඉදිරිපත් කළේ. එහෙමනම් දැන් මාර්ගසිතක චෛතසික 36කුයි සිත කියන ධර්මයයි ඔක්කොම 37ක් තියෙන තැනින් මේ මාර්ගාංග 8 මාර්ග සත්‍යයට ගියානේ. එහෙමනම් ඒ යට අඩු කරපුවාම ඉතුරු වෙනවා 29ක්. අන්නේ 29 දුක්ඛ සත්‍ය හැටියට ගත්තෙත් නෑ, සමුදය සත්‍ය හැටියට ගත්තෙත් නෑ, මාර්ග සත්‍ය හැටියට ගත්තෙත් නෑ, නිරෝධ සත්‍ය හැටියට ගත්තෙත් නෑ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක සත්‍යයකටවත් අර මාර්ගසිතේ ඉතුරු ධර්මතා ටික ගැනුනේ නෑ. ඒ නිසා අපි ඒක කියනවා ඒවා අතිරික්ත මාර්ග චිත්තෝත්පාද කියලා. අතිරික්තයි කියලා කිව්වේ අපිට තියෙන්නේ සත්‍ය වශයෙන් සත්‍ය ධර්ම 4යි තියෙන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. ඒකෙන් මාර්ගසිත සලකලා බලපුවාම මාර්ගසිත වලින් කෑල්ලක් කොටසක් මාර්ගාංග 8 විතරයි මාර්ග සත්‍යයට ගියේ. දුක්ඛ සත්‍යයට පොඩ්ඩක්වත් ගියේ නෑ, සමුදය සත්‍යයට පොඩ්ඩක්වත් ගියේ නෑ, නිරෝධ සත්‍යයට පොඩ්ඩක්වත් ගියේ නෑ. මාර්ග සත්‍යයට විතරක් මාර්ග චිත්තෝත්පාදයේ මාර්ගාංග 8 විතරක් ගියා. එහෙමනම් ඉතුරු ධර්මතා 29ක් තියෙනවා. ඒ 29 අතිරික්ත චිත්තෝත්පාද කියලා අපි පෙන්නනවා. හරිනේ. ඒ විදිහටම මෙතනදී මාර්ගසිත විතරක් නෙමෙයි මෙතන ඵලසිතුත් තියෙනවානේ. ඵලසිත 4 තියෙන චෛතසික 36යි ඵල චිත්තෝත්පාද 37ක් මෙතන ඉතුරුයි කියලා. කොහොම හරි අවසාන වශයෙන්
මේ අපි අරගත්ත සිත් 89යි චෛතසික 44යි රූප 28යි නිර්වාණය නෑ කියලා වෙනම පෙන්වන්නට ඕනේ. හරිද? ඒ වෙනම පෙන්වීම තමයි අපි කිව්වේ අතිරික්ත මාර්ග චිත්තෝත්පාද ටික මෙහෙම ආවා කියලා. හරිද? ඇහිඳපු අභිදේයාර්ථ ටික හරියට පෙන්වන්න ඕනේ මේ ඇහිඳ ටික මෙන්න මේ තැන් වලට යනවා කියලා. ඇහිඳ නැති ඒවා ගැන කලතර වෙන්න එපා. අහුලාගත්ත ටික මේ පදයේ අර්ථයට අහුලාගත්ත අභිදේයාර්ථ ටික නිවැරදිව ස්කන්ධ කීයද ආයතන කීයද ධාතු කීයද සත්‍ය කීයද කියලා දක්වන්නට ඕනේ. එහෙම දක්වද්දී ඉතුරු වෙච්ච ධර්මයක් තිබුණොත් මෙන්න මේ ටික මේ එකකටවත් ආවේ නැහැ කියලා පෙන්නලා වෙනම තියන්න ඕනේ. හරිද? ඒක තමයි ක්‍රමය. හොඳයි. එහෙමනම් දොන්න දැන් අපි සංයෝජන ගොච්චකේ පළවෙනි එක ඉගෙන ගත්තා. කියන්න. සර් මේ උද්දච්චයේ තියෙන නෝ සංයෝජනා පැත්තේ නේද? ඔව් මෙතන අරන් තියෙන ලෝභය, දෝෂය, මානෙ, දිට්ඨිය, විචිකිච්ඡා, විස්්‍යා, මච්චරිය, මොහය. ඔව්. උද්දච්චය එතකොට සූත්‍රාන්ත අපි මෙතෙන්ට උද්දච්චය අරගත්තේ නැහනේ. අපි යන්නේ ධම්මසංගණියේ තියෙන අර්ථකථනය අනුව. හරිද? එතනදී උද්දච්චය අරගෙන නැහැ සංයෝජන ධර්මයක් විදිහට. ඒ වෙනුවට අරගත්තේ සාමච්චරිය. හරිද? ඒක තමයි ධම්මසංගණී නාය ක්‍රමය. හරිනේ. සතාව පර්සන්තින් පලසිත් 36ක් කියන එක පොඩ්ඩක් පලසිතයි චෛතසික පලසිතේ චෛතසික 36යි. එතකොට එතන චෛතසික ධර්ම 36යි චිත්ත ධර්ම 1යි. එතකොට 37යි. පලසිතේ එක කැලලක්වත් දුක්ඛ සත්‍යෙට ගියෙත් නැහැ, සමුදය සත්‍යෙට ගියෙත් නැහැ, නිරෝධ සත්‍යෙට ගියෙත් නැහැ, මාර්ග සත්‍යෙට ගියෙත් නැහැ. හරි එහෙමනම් එයා ගෙඩි පිටින්ම එළියේ ඉන්නේ. එළියේ ඉන්නවා නම් ඒක අපි එතන තියෙන චෛතසික 36යි චිත්ත කියන ධර්මයයි 37යි එදා ඒ ඔක්කොම එකහු කරලා අතිරික්ත ඵල චිත්තෝත්පාද 37යි කියලා පෙන්නනවා. හොඳයි දැන් එහෙමනම් අපිට මේ කතා කරපු පද දෙක තුල සියලුම පරමාර්ථ ධර්ම ගොනු වුණාද? ඉතුරු එහෙම තිබ්බද? නැහැ. ඉතුරු තියෙන්නේ නැහැ. ඔක්කොම ධර්ම ගොනු වුණා. එහෙනම් මේක තප්පදේශද නිප්පදේශද? නිප්පදේශයි. නිප්පදේශ දුකය. හරිද ඒක? හොඳයි. එහෙමනම් ඔන්න දැන් පළවෙනි යුගලයේ හරි. මම හිතනවා ගැටලු තවදුරටත් නැතුව ඇති කියලා. හරිද? දැන් එහෙමනම් අපි දෙවෙනි යුගලයට යනවා. දෙවෙනි යුගලයේ අපි අභිධර්ම භාවනා පොත අනුවම අරගමු. මොකද දෙවෙනි යුගලයට කියන්නේ? සංයෝජනීය දුකය. හරිද? සංයෝජනීය දුකය. සංයෝජනීය දුකේ තියෙන පද දෙක තමයි සංයෝජනීයා ධම්මා ඊට පස්සේ අසංයෝජනීයා ධම්මා. හරිද? සංයෝජනීය ධර්මයි අසංයෝජනීය ධර්මයි. හරිද? එතකොට සංයෝජනීය කියලා කිව්වේ මොකද්ද? සංයෝජන ධර්මයන්ට අරමුණු වන. හරිද? එවැනි ධර්ම අපි කියනවා සංයෝජනීයයි කියලා. හරි? අසංයෝජනීය ධර්මවලට අපි කියනවා එහෙම ධර්මයන්ට අරමුණු සංයෝජන ධර්මයන්ට අරමුණු නොවන යම් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාව අසංයෝජනීය ධම්මා කියලා ගත්තා. හරිද? එතකොට දැන් මේක ප ဋ ාණ ප්‍රකරණයේ නිर्देश වාරයේ එහෙම කරද්දි බොහොම ලස්සනට මේවා විස්තර වෙනවා. එතකොට පඤ්ඤ පුච්චක වාරයේ එහෙම කරද්දි දානං දත්වා සීලං සමාදීත්වා උපෝසත කම්මං කତ୍වා තං අස්සාදේති අභිනන්දති තං ආරබ්බ රාගෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති උජ්ජත්තං උප්පජ්ජති දෝමනස්සං උප්පජ්ජති. අන්න බලන්නකො අපි දානයක් දීලා අපි ඒක ආස්වාදනය කරනවා නම් අභිනන්දනය කරනවා නම් අන්න ඒ කරන කොටගෙන අපිට රාගය උපදින්නට පුළුවන්. එහෙමනම් දානය කියන්නේ කුසලයක් වුණාට හරි ඒක ලෝභ සිතෙන් අරමුණු කරන්නට පුළුවන්. හරි? අන්න එවැනි දෙයක් තමයි සංයෝජනයන්ට අරමුණු වූ කියන අර්ථය අපි අරගන්නේ. ඊළඟට අපි අකුසල පැත්ත සැලකුවොත් රාගං අස්සාදේති අභිනන්දති තං ආරබ්බ රාගෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති උද්ධච්චං උප්පජ්ජති දෝමනස්සං උප්පජ්ජති. මොකක් කරන කොටගෙනද? රාගං අස්සාදේති රාගය ආස්වාදනය කිරීම තුළ මොකද්ද වෙන්නේ? තං ආරබ්බ රාගෝ උප්පජ්ජති ආයත් රාගය උපදිනවා.
දිට්ඨිය උපදිනවා. විචිකිච්ඡාව උපදිනවා. උද්ධච්ච මේ ඔක්කොම අකුසල ටික ආයෙ උපදින්න පුළුවන් කුමක් කරන කොටගෙන දර රාගය කියන අකුසලය අරමුණු කිරීම තුල. අන්න ඒ වගේ මේ සංයෝජනීය ධර්ම කියලා කියන්නේ අර සංයෝජන ධර්මයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් ඒවා සංයෝජනීයයි. එසේ නොහැකි ඒවා සංයෝජනීයයි. හරිනේ. දැන් එහෙනම් අපි මේක මේ භාවනා පොතනේ අපි ඊට පස්සේ බලමු නික්කේප කාණ්ඩේ කොහොමද මේක විස්තර වෙන්නේ කියලා. පළවෙනි පදයේ කතමේ ධම්මා සංයෝජනීය ඡේදංක 1129 පිටු අංක 426 නික්කේප කාණ්ඩේ ධම්ම සංගණී ප්‍රකරණය. එතනදී විස්තර වෙනවා කවර ධර්මයේ සංයෝජනීය වෙති යත් කාමාවචර රූපාවචර අරූපාවචර වූ අන්න බලන්න තුන් භූමිය විතරයි ගත්තේ. හරිද? සංයෝජනීය ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර වූ ශාස්ත්‍රව වූ අන්න බලන්න සාසවා. හරි? සාසවා මොනවද සාසව කිව්වේ? ආශ්‍රවයන්ට අරමුණු වන. එහෙම නැත්නම් අරමුණු වීම වශයෙන් ආශ්‍රවයන් සමග ඉන්න. එවැනි ධර්ම සාසවා. එතකොට එහෙනම් මෙතනදි තේ වචනේ අරගෙන ඉදිරිපත් කරනවා. ශාස්ත්‍රව වූ කුසල ව්‍යාකත ධර්මයෝය. රූපස්කන්ධය, වේදනස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය යන මොහු සංයෝජනීය ධර්මයෝය. හරිද? එතනදි විස්තර කළා සාසව වූ කුසල අව්‍යාකත ධර්ම සියල්ලමත් මෙතෙන්ට එනවයි කියලා. හරිද? එහෙමනම් අසංයෝජනීය කියනකොට මේ සාසව නොවන ධර්ම ටික වෙන්න ඕනේ. කාමාවචර රූපාවචර අරූපාවචරෙන් පිට ධර්ම ටික වෙන්න ඕනේ. ඒ විදිහට අසංයෝජනීය ධර්ම ටික එකතු කර ගන්නට පුළුවන්. හරිනේ? ඒ අනුව අසංයෝජනීය ධම්මා කියන තැන අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාච ධාතු නවලෝකෝත්තර ධර්ම ටික අසංයෝජනීය කාණ්ඩයට දාලා පෙන්නවා. හරිනේ? මොකද නිර්වාණය හරි එහෙම නැත්නම් මාර්ගසිතක් හරි ඒ මාර්ගසිතේ දෙන චෛතසික හරි කෙලෙස් සහිත සිතකින් අරමුණු කරන්නට බෑ. ඒ නිසා ඒ විදිහට අර්ථ දෙක්වා. හරිනේ? එහෙමනම් අපි මේක අට කතා කාණ්ඩය තුල බලමු මේකේ තව කොහොමද විස්තර වෙලා දෙන්නේ කියලා. ඡේදාංක 1478 අට කතා කාණ්ඩේ කතමේ ධම්මා සංයෝජනීය පළවෙනි පදයේ සංයෝජනීය වෙච්ච ධර්ම මොනවද අට කතා කාණ්ඩයට අනුව තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යාකතං සබ්බංච රූපං ඉමේ ධම්මා සංයෝජනීය. මොකක්ද ඒ කිව්වේ? තීසු භූමිසු කුසලං ත්‍රයි භූමික කුසල අකුසලය අකුසල කිව්වහම ඒකටයි භූමියක් කියන්න ඕනේ නැහැ. මොකද එයා ගෙඩි පිටින්ම ඉන්නේ කාම භූමියේ. හරි? ඒක නිසා කෙලින්ම අපි අකුසලං කියලා කියනවා. ඒකට හැමෝම දන්නවා මේ කාම භූමිය ගැන තමයි කතා කළේ. අකුසලයේ හැම වෙලාවකම කාමාවචරමයි. ඊළඟට කිව්වේ තීසු භූමිසු විපාකෝ අන්න. තුන් භූමියේ විපාක. තීසු භූමිසු කිරියා අන්න. තුන් භූමියේ කිරියා සිත්. හැම රූපෙම සබ්බංච රූපං හැම රූපෙමත් මේ කියන ධර්ම ටික සංයෝජනයන්ට හිත වූ ධර්මයෝයි. එහෙමනම් අපිට ටක් ගාලා තේරෙනවා සංයෝජනයන්ට හිත නැති ධර්ම කවුද? අපරියාපන්න වූ සතර මාර්ගයෝද සතර ශ්‍රාමණ්‍ය ඵලයෝද නිර්වාණයද නවලෝකෝත්තර ධර්ම ටික මේ පැත්තට අරගෙන පෙන්වනවා. මාර්ගසිත 4යි ඵලසිත 4යි නිර්වාණයයි. හරිනේ? මේ පදනම යටතේ අපි අභිධේයාර්ථ ටික අහුලපුවාම අපිට මේ විදිහට එන හම්බ වෙන්නට ඕනේ. හරිද? තීසු භූමියසු කුසලං අන්න තුන් භූමියේ කුසල්. එතකොට ඒ කියන්නේ ලෞකික කුසල්. කාමාවචර 8යි, රූපාවචර 5යි, අරූපාවචර 4යි, ඔක්කොම 17යි. ඊයේදෙන චෛතසික 38යි. අකුසලං කියලා අර පදේ කිව්වේ අකුසල්. අකුසල් සිත් 12යි, ඊයේදෙන චෛතසික 27යි. ඊළඟට තීසු භූමියසු විපාකෝ තුන් භූමියේ විපාක. ඒ කියන්නේ ලෞකික විපාක 32යි. ලෝකෝත්තර 4 ගත්තේ නැහැ. ලෞකික විපාක 32යි, එහි යෙදෙන චෛතසික 35යි. තීසු භූමිසු ක්‍රියා
තුන් භූමියේ ක්‍රියාසිත ඔක්කොම 20යි. එහි යෙදෙන චෛතසික 35යි. සබ්බංච රූපං රූප 28යි. මේක සාරාංශගත කළොත් ලෞකික සිත 81යි, චෛතසික 52යි, රූප 28යි. සමා වෙන්න සර් දැන් මෙතන චෛතසික අරන් තියෙනවනේ 38යි 27යි 35යි. එතකොට අර සංයෝජන ධර්ම වලටනේ වල ආවෙත් චෛතසික නේද සර්? ඔව් ඒ තාවේ චෛතසික. ඒ තාවේ චෛතසික කියලා. එතකොට ඒකට සංයෝජන වලට එනවා නම් ඒක ආපහු සංයෝජනීය වලටත් එනවද සර්? අනිවාර්යෙන්ම එනවා. ඒක හරියට මේ වගේ දෙයක්. ඔබට ඔබේ හරි ඔබට ඔබේ දකුණු අතේ මාපට ඇඟිල්ල දිහා බලන්න පුළුවන්ද? පුළුවන්. ඔබට ඔබේ දකුණු අත දිහා බලන්න පුළුවන්. ඔව් සර්. ඔබේ ගෙදර ඉන්න වෙනත් කෙනෙකුටත් ඔබේ දකුණු අත දිහා බලන්න පුළුවන්ද? පුළුවන් සර්. ඉතින් පුළුවන් නේ. හරි. මෙතනදී අපි දැන් අර මම පෙන්නුවේ අතනදී කොහොමද අකුසලයක් අරගෙන හරි රාගං ආරම්භ කියලා පටන් අරගෙන කොහොමද රාගය උපදින්නේ හරි ඒ විදිහට අපිට නැවත ඒක අරමුණු කරන්නට පුළුවන් දානං දත්වා සීලං සමාදේත්වා උපෝසත කම්මං කତ୍වා තං අස්සාදේති. ඒතකොට අතීත වශයෙන් ඒක අරමුණු කරන්නට පුළුවන් නේ. ඒ මිසක් එකම සිතක ඉඳ ඔව් එකම සිතක සහජාත විඳගෙන අරමුණු කිරීම වෙන්නේ නැහැනේ. අරමුණු කරනවා නම් ඒක පසු සිතකින් නෙවෙන්නේ. හරි? දානං දත්වා සීලං සමාදිත්වා උපෝසත කම්මං කତ୍වා තං අස්සාදේති අභිනන්දති තං ආරබ්බ රාගෝ උප්පජ්ජති. අර කලින් කරපු කුසලය ආස්වාදනය කිරීම තුළ නැවත අකුසලයක් ඇති කර ගන්නවා. හරි? මේ විදිහට ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතීතයක් වශයෙන් අතීත ධර්මයක් හැටියට ඔබට අරමුණු කරන්නට පුළුවන්. එහෙම ගන්න පුළුවන්. හරි සර්. පැහැදිලි. එහෙමනම් අසංයෝජනීය ධර්ම වලට අපිට එන්නේ නවලෝකෝත්තර ධර්ම ටික. හරිද? සමාවෙනස සංයෝජනීය ධර්ම සාසව ධර්ම දෙකම එකයි නේද? බබිදේයයි. සංයෝජනීය ධම්මා සාසවා ධම්මා එකද? අභිදේයත් එකම නේද? අවිලා තියෙන්නේ? ඔව්. සාසවා ධම්මා කියන්නේ මේ මොනවාද? සාසවා හරි. හරි. ආශ්‍රව ධර්ම තුනයි ඒට අරමුණු වනේ ඒවා මේ විදිහට ගන්න පුළුවන්. ගලපලා බලන්න. හරිනේ. එතකොට අපිට මේක ගන්න පුළුවන්ද අකුසල් ජවන් වල අරමුණු කියලා? අකුසල් ජවන් වල අරමුණු කියලා ගන්න පුළුවන්. පුළුවන් නේ. ඔව්. එතකොට සාසවත් එක ගන්න පුළුවන් සංයෝජනීය ධම්මත් ඔක්කොම අකුසල් ජවන් වල අරමුණු කියලා අපිට එහෙම ගන්න පුළුවන්. ඒක ඒ පදනමින් ගන්නවට නම් මම ඒ තරම් එකපාරට එකක වෙන්න මට බෑ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. නමුත් අරමුණු වශයෙන් අරගනිද්දී ඒකේ ධර්මය අරමුණු කරන්නට පුළුවන්. අපි ආරම්භන සංග්‍රහයේදී අකුසල ධර්මයන්ට අරමුණු කරන්නට පුළුවන් මොන මොන ඒවාද කියලා කතා කළා. හරි? ඒ යටතේ ලෝකෝත්තර ධර්ම නම් කොහොමදත් එන්නේ නැහැ. අනිකුත් ධර්ම ටික අපිට අරමුණු කරන්නට පුළුවන්. හරි. එහෙමනම් මේ කියන අභිදේය අර්ථවල දැන් ස්කන්ධ ආයතන ධාතු සත්‍ය. හරි? ඒක දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. එහෙම නැත්නම් දැන් අපි දෙකකට කලින් මම කරපු වීඩියෝ එක ආපහු බලන්න. මේ දේශනේ ඇහුවොත් ඒක මම හිතනවා තේරෙන්නට ඕනේ. ඔබත් උත්සාහ විය යුතුයි මේවා කරලා පුරුදු වෙන්නට ඕනේ. හොඳයි. දෙවෙනි පදය අසංයෝජනීය ධර්මාවල තියෙන සත්‍ය දෙක මොනවද? නිර්වාණයයි මාර්ග සත්‍යයි. නිර්වාණය කියලා සත්‍යයක් නැහැනේ. නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි. හොඳයි. එහිදී අතිරික්ත මාර්ග චිත්තෝත්පාද තියෙනවද? ඔව් තියෙනවා. තියෙනවා. ඵල චිත්තෝත්පාදක් තියෙනවද? තියෙනවා. හරි. හරි. මේ විදිහට ඒවා ගලපන්නට ඕනේ. එහෙමනම් දෙවෙනි පදේ අපිට මේ විදිහට ගලපන්නට පුළුවන්. හරිද? එතන ගැටලුවක් මොන හරි තියෙනවද? දැන් එහෙමනම් අපි යන් එහෙනම් ඊළඟ ගොනුවට.
ඊළඟට තියෙන තුන්වෙනි ගොනුව අපි තුන්වෙනි ගොනුව කතා කරනවා සංයෝජන සම්පයුක්ත දුකය කියලා. සංයෝජන සම්පයුක්ත දුකය. හරිද? එතනදිත් භාවනා පොත අරගෙන බැලුවා නම් සංයෝජන ධර්මයන් සමග මිශ්‍ර වූ සංප්‍රයුක්තනේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒවා සංප්‍රයුක්තයි කියලා අපි කතා කරලා තියෙනවානේ. එහෙමනම් අපි මේ ගත්ත දස සංයෝජන ධර්මයන් සමග මිශ්‍ර වෙලා සහජාතව ඉන්නවා නම් අන්න එවැනි ඒ ඉන්න ස්වභාවය තමයි සංප්‍රයුක්තා කියලා අරගත්තේ. එතකොට ඒට අනුරූපව අපි දෙය අර්ථය හුල ගන්නට ඕනේ. සංයෝජන විප්‍රයුක්තා කියලා කිව්වනම් සංයෝජන ධර්මයන් සමග මිශ්‍ර නොවූ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්‍ර නොවී තියෙන අවස්ථාව ඉතින්ට සාකච්ඡා කරන්න. මේ අභිධේයාත් ඇටියට අහුල ගන්නට ඕනේ. එතකොට මේ භාවනා පොත මේකට දෙන අර්ථකථනය සංයෝජන ධර්මයන් සමග මිශ්‍ර වූ සහ මිශ්‍ර නොවූ කියන දෙවිදියට පද දෙක බෙදලා පෙන්නුවා. හරිද? දැන් සංයෝජන කියන්නේ එතන ආපු චෛතසික 10ම චෛතසික ගොඩේ මොන කාණ්ඩේ යටතේ තියෙන චෛතසිකද? අකුසල. අකුසල චෛතසික. එතන සෝබන චෛතසික කීයක් තිබුණද? එකක්වත් නැහැ. සෝබන චෛතසික එකක්වත් නැහැ. එහෙමනම් සංයෝජන ධර්මයන් සමග සංප්‍රයුක්තභාවය මිශ්‍ර වීම කියලා කිව්වොත් මේ පැත්තට එන්න ඕනේ මොන වගේ ධර්මද? අකුසල ධර්ම. හරිද? අන්න ඉතින් ඒ වගේ ටක් ගාලා අල්ල ගන්න ඕනේ. එහෙමනම් අකුසල නොවු ඉතුරු ටික මේ පැත්තට එන්න ඕනේ. අපි බලමු ඒවා ඉස්සරහට නම් ටක් ගාලා අදහස එන්න ඕනේ දැන්. හරිද? හොඳයි. ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද මේ සංප්‍රයුක්ත වෙන්නේ කියලා. දැන් සංයෝජන ධර්ම හැටියට අපිට තියෙන්නේ ලෝභ, ditthi, මාන, දෝෂ, විචිකිච්ඡා, ඉස්සාමච්චරිය, මෝහ කියන ධර්මතා 8යි. චෛතසික ධර්ම 8යි අපිට ආවේ. සංයෝජන කියන ස්වභාවයෙන් ඉදිරිපත් වෙන ස්වභාව 10ක් තියෙනවා. මේ 10 තුල පරමාර්ථ ධර්ම තියෙන්නේ 8යි. හරිද? දැන් අපි අභිධේයාර්ථ අහුලන්නේ පරමාර්ථනේ. එහෙමනම් මේ පරමාර්ථ 8 කොහොමද සංප්‍රයුක්ත භාවයෙන් යෙදෙන්නේ කියලා බලන්න. අබ්බචිත්ත සාධාරණ 7 අපි ගත්තොත් දැන් මේ මම මේ බලන්නේ පළවෙනි අකුසල සිත අරගෙන. සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික. ඒ කියන්නේ පළවෙනියට අපි ඉගෙන ගත්ත ලෝභ මූල අකුසල සිත. ඒ අකුසල සිතේ තියෙනවා සබ්බචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි, අකුසල සාධාරණ 4යි. අකුසල සාධාරණ 4 කිව්වේ මොකද්ද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. ඊට අමතරව තියෙනවා ලෝභ ත්‍රිකයෙන් දෙකක් තියෙනවා. ලෝභයි ditthi. මොකද ditthi තියෙන තැන මානිය ඉන්නේ නැහැ නේ. එහෙනම් ලෝභ ත්‍රිකයෙන් ලෝභයි ditthi දෙක මේ පළවෙනි සිත තුල ඉන්නවා. ඒතර ඔක්කොම එක්කව කළොත් මෙතෙන් 6යි 4යි 10යි 17යි 19යි. ඔව් එතන චෛතසික ධර්ම 19ක් එනවා. පළවෙනි සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සිතේ චෛතසික 19ක් තියෙනවා. මේ 19 තුල අපිට අහුලන්නට පුළුවන් සංයෝජන මොනවද? ලෝභය තියෙනවද? ඉන්නවා. ditthිය ඉන්නවා. මානය නැහැ. දෝෂ නැහැ, විචිකිච්ඡා නැහැ, ඉස්සා නැහැ, මච්චරිය නැහැ, මෝහය ඉන්නවා. එහෙමනම් සංයෝජන ධර්ම අතරින් පළවෙනි ලෝභ සහගත සිත තුල තියෙනවා 3ක්. මොනවද ඒ සංයෝජන 3? මෝහයයි, ලෝභයයි, ditthියයි. අන්න එතකොට බලන්න දැන් මේගොල්ල එකිට එකට මිශ්‍රයි. මෝහය මිශ්‍රයි තව සංයෝජන ධර්මයක් එක්ක ලෝභය. එහෙම නැත්නම් ditthිය. ලෝභය මිශ්‍රයි මෝහයයි ditthියයි එක්ක. ditthිය මිශ්‍රයි ලෝභයයි මෝහයයි එක්ක. නේ බබා මෙන්න තිරි. මයික් ඔෆ් කරගමු. එතකොට මේ විදිහට මෙන්න මේ විදිහට එකම සිතක සහජාතව මේ විදිහට එකකට වඩා වැඩි සංයෝජන ධර්ම තියෙනවා නම් අන්නේ අවස්ථාවේදී ඒගොල්ලෝ මිශ්‍ර වෙලා ඉන්නවා. හරිද? සංයෝජන ධර්ම මිශ්‍ර වෙලා ඉන්නවා. ඊළඟට මේ මෝහය නිසා මේ සබ්බචිත්ත සාධාරණීය තියෙන පස්ස චෛතසිකය එයා මිශ්‍රද මේ සංයෝජන ධර්මයත් එක්ක. මේ සබ්බචිත්ත සාධාරණ 7 තුල තියෙනවා පස්ස කියලා චෛතසිකයක්.
හරිද? ඒ චෛතසිකය සංයෝජන සංප්‍රයුක්තද? ඔව් නෑ. ඔව්. ඔව්. එයි මෙතන මේ සිතේ චෛතසික ඔක්කොම 19ක් තියෙනවා. 19 හැදිච්ච විදිය නෙමෙයි. එහෙමනම් මේ 19 තුල කවුරු හරි එක්කෙනෙක් හරි අඩු ගානේ ඉන්නවා නම් සංයෝජනයන්ගෙන් කෙනෙක්, එහෙමනම් පස්ස චෛතසිකය සංයෝජන සංපයුක්තයි. හරිද? ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ සංයෝජන ධර්ම ඉන්නේ එකකට වැඩියෙන් ඉන්නවා නම් එකෙක් අනික් සංයෝජනයේ නිසා සංප්‍රයුක්ත වෙනවා. එකාට එකා ඒ විදිහට සංප්‍රයුක්ත වෙනවා. තනියම ඉන්න තැනකදී තමයි යම්කිසි ප්‍රශ්නයක් එල්ල වෙන්නේ. එයාට සංප්‍රයුක්ත වෙන්න තව සංයෝජනයක් නැහැ නේද කියන ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒ හැර සංයෝජන එකට වැඩි ගාණක් තනිසිතක තියෙන වෙලාවෙදී හැමෝම සංයෝජන සංපයුක්ත වෙනවා. මෙයා නිසා අරයා නිසා මෙයා. හරිනේ. හරි. එහෙමනම් ඒතර දැන් ඒක තේරෙන්නේ නැති කොහොමද මේ සංප්‍රයුක්ත වීම අපි හොයාගන්නේ කියලා. එහෙමනම් දැන් අපි බලමු නික්කේප කාණ්ඩයේ කොහොමද මේක විස්තර කරලා දෙන්නේ කියලා. සංයෝජන සංපයුක්තා ධම්මා කියන පළවෙනි පදය. තුන්වෙනි දුකයේ පළවෙනි පදය. නික්කේප කාණ්ඩය ආරම්භ බලනකොට ඡේදංග 1131 කතමේ ධම්මා සංයෝජන සංපයුක්තා. ඒහි ධම්මේහි ඒ ධම්මා ප්‍රශ්නයක්ද? කරුණාකරලා මයික් ඔෆ් කරගන්න, ප්‍රශ්නයක් අහන්නේ නැති වෙලාවට. එතකොට මෙතනදී අහන්නේ ඡේදංග 1131කින් කතමේ ධම්මා සංයෝජන සංපයුක්තා. හරිද? කවර ධර්මයෝ සංයෝජන සංප්‍රයුක්ත වෙතිද යත්. යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා සංප්‍රයුක්ත වූවාහුද. වේදනාස්කන්ධයේ ඉඳලා විඥානස්කන්ධය වෙනකන් ඔක්කොම නාම ධර්ම ටික වෙන්න පුළුවන්. ඔහු සංයෝජන සංප්‍රයුක්තයෝය. තේහි ධම්මේහි යේ ධම්මා සංපයුක්තා. එම ධර්මයන්හි කියලා කිව්වේ සංයෝජන ධර්ම 8යි. පරමාර්ථ වශයෙන් ගත්තාම සංයෝජන ධර්ම 8යි. එම 8ෙහි ඒක තමයි තේහි ධම්මේහි කිව්වේ. ඒහි ධම්මේහි එම ධර්මයන්හි යම් ධර්මයක් සංප්‍රයුක්තද? වෙනත් මොනවා හරි ධර්මයක් එකට ඉන්නවද? අන්න ඒ ධර්ම ටික සංයෝජන සංපයුක්තයි කියලා ගණ්ඩ කියලා මෙතන අර්ථ දැක්වීම දෙනවා. එතකොට සංයෝජන විප්පයුක්තා කියන තැන එහෙනම් දෙන්නේ තේහි ධම්මේහි යේ ධම්මා විප්පයුක්තා. පළවෙනි පදයේදී සංපයුක්තා කියලා ගත්තා, දෙවෙනි පදයේදී විප්පයුක්තා කියලා ගත්තා. හරිද? එහෙමනම් එතෙන්ට අරගන්නකොට නාමස්කන්ධ හතර විතරක් නෙමෙයි, සබ්බංච රූපං රූප ටිකයි නිර්වාණ ධාතුවයි ඒ ඔක්කොම ටික සංයෝජන විප්පයුක්ත වෙනවා. නිර්වාණය කොහොමදත් සංයෝජන විප්පයුක්තයි, රූප ධර්ම ටික කොහොමදත් සංයෝජන විප්පයුක්තයි. ඇයි? රූප ධර්ම කියන්නේ සිතෙහි සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් ඇතිවෙන ධර්මතා නෙමෙයි. ඒ නිසා එයා කිසි වෙලාවක මිශ්‍ර භාවයට පත් වෙන්නේ නැහෙනේ. එහෙනම් සියලුම රූප ටික සංයෝජන විප්පයුක්තයි. රූපිනෝ ධම්මා අරූපීනං ධම්මාන විප්පයුක්ත පච්චේන පච්චයෝ. හරිනේ. ඒ විදිහට මේ ටික ගලපලා පද දෙකට අපි දෙයියාර්ථ අහුල ගන්නට පුළුවන්. අර්ථ දැක්වීම පැහැදිලි. අපි තවදුරටත් බලමු නම් අට කතා කාණ්ඩයට ගිහිල්ලා අට කතා කාණ්ඩයේදී ඒක විස්තර වෙනවා සංයෝජන සංපයුක්තා ධම්මාවල. උද්දච්ච සහගතම් මෝහං තපෙත්වා. අන්න වැඩක් වුණා දැන්. උද්දච්ච සහගතම් මෝහං තපෙත්වා අවශේෂං අකුසලං ඉමේ ධම්මා සංයෝජන සංපයුක්තා. උද්දච්ච සහගත සිතේ මෝහය හැර ඉතුරු අකුසල ධර්ම ටික සංයෝජන සංපයුක්තයි කියලා ගත්තා. ඒ කියන්නේ උද්දච්ච සහගත සිතේ මෝහය අකුසල නෙමේද? මෝහයට සංප්‍රයුක්ත වෙන්න තව ධර්මයක් නැති නිසා. මම ඇහුවේ උද්දච්ච සහගතේ මෝහය අකුසල නොවේද කියලා. අකුසලයි. එහෙනම් ඇයි ඒක සංයෝජන? විනාඩියක් මට දෙන්න. එහෙමනම් අපි කතා කරමින් හිටියේ අට කතා කාණ්ඩය අනුව කොහොමද ගැලපෙන්නේ? උද්දච්ච සහගතං මෝහං තපෙත්වා. උද්දච්ච සහගත සිතේ මෝහය හැර අවශේෂ අකුසල ධර්ම ටිකයි සංයෝජන සංපයුක්ත කියලා අරගත්තේ. එතකොට උද්දච්ච සහගත කියන්නේ අකුසල සිතක්. ඒකේ මෝහය අකුසලම තමයි. නමුත් ඒක සංයෝජන සංපයුක්ත වශයෙන් ගත්තේ නැහැ. ඇයි එම මෝහයට උද්දච්ච සහගතයේ යෙදෙන මෝහයට සංප්‍රයුක්ත වීම සඳහා එම සිතේ
සහජාතව ඇති වෙච්ච තවත් සංයෝජන ධර්මයක් නැත. සංයෝජන ධර්ම චෛතසික 8න් උද්දච්ච සහගත සිතේ තියෙන්නේ මෝහ චෛතසිකේ තනියම ඉන්නේ. ඒ තනියම ඉන්නවා නම් ඒ තනියම ඉන්න එක්කෙනා එම සිතේ තියෙන අනිත් ධර්ම වලට සංප්‍රයුක්තභාවය සපයනවා. හැබැයි තමාට සංප්‍රයුක්ත වෙන්න තවත් සංයෝජනයක් එයා ළඟ නැත. ඒ නිසා එම ධර්මය සංයෝජන සංප්‍රයුක්තයි කියන අර්ථකථනයට අහු වෙන්නේ නැහැ. ඒ නිසායි මෙතනදී උද්දච්ච සහගත මෝහං තපෙත්වා කියලා. එහෙම නැත්නම් උද්දච්ච සහගත මෝහය තබා අවශේෂ අකුසලයි කියලා ඒ ටික විතරක් අරගත්තා. හරිනේ. ඒක පැහැදිලි වෙන්නේ නැති. සංයෝජන විප්‍රයුක්තා කියලා කිව්වහම පමණක්ද එහෙම වෙන්නේ මෝහය විතරයි. ඔව්නේ අයි මෝහය විතර දැන් අපි ගන්නේ සංයෝජන ධර්මනේ කතා කරන්නේ. එතකොට සංයෝජන ධර්මයට සංප්‍රයුක්ත වෙන්න නම් තවත් සංයෝජන ධර්මයක් එතන ඉන්නට ඕනේ. හරිද? එහෙමනම් එතනදී උද්දච්ච සහගත සිත සලකනකොට සංයෝජන ධර්ම 8න් උද්දච්ච සහගත සිත තුළ ඉන්නේ මෝහය විතර නම් සංයෝජන හැටියට. එතන ලෝභයක් නැහැ. හරි? අනිකුත් සංයෝජන කය කතා කරපු ධර්ම ටිකක් නැහැ. එහෙම නැත්නම් මෝහය විතරනේ ඉන්නේ. එතකොට එයාට සංප්‍රයුක්ත වෙන්න කරකට දාගන්න තවත් සංයෝජනයක් විතර නැතිකොට එයා තනි වෙනවා. තනියේ ඉන්න එක්කෙනා එයා එතකොට එයා සංයෝජන වශයෙන් සංප්‍රයුක්ත භාවයක් නැත. ඒ නිසා එයාව අයින් කළා. ඒ කියන්නේ දැන් මෙතන උද්දච්ච සහගත මෝහං තපෙත්වා අවශේෂ අකුසලං කියන්නේ උද්දච්ච සහගත සිත හැර අනෙකුත් අකුසල සිත් කියන්නේ නෑ. එහෙනම් ඉතින් කියන්න තිබ්බනේ. උද්දච්ච සහගත චිත්තොත්පාදන් තපෙත්වා කියලා නෙමෙයිනේ කිව්වේ. මෝහං තපෙත්වා. මෝහය විතරයි අයින් වෙන්නේ. ඉතුරු චෛතසික ධර්ම ඉතුරු චෛතසික 14යි සිතයි එනවා. අනිකුත් අවශේෂං අකුසල ඉමේ ධම්මා සංයෝජන සංප්‍රයුක්ත. අවශේෂං අකුසලං කියලා කිව්වහම ඉතුරු අකුසල් සිත් 12යි අනිකුත් චෛතසික 27යි. හරි. එතකොට එහෙමනම් මේ විදිහට සංප්‍රයුක්ත භාවයයි විප්‍රයුක්ත භාවයයි මත මේකේ අභිධේයාර්ථ අහුල ගන්නට පුළුවන්. එතකොට බලන්න දැන් සංයෝජන විප්‍රයුක්ත ධර්ම හැටියට අර මේ පළවෙනි පදයෙන් අයින් කරපු උද්දච්ච සිතේ මෝහය එතෙන්ට අරගත්තා මේ. මොකද ඒක සංයෝජන සංප්‍රයුක්ත එකක් නොවුණා. ඒ නිසා ඒක විප්‍රයුක්ත කොට ගන්න පුළුවන් වුණා. එහෙමනම් උද්දච්ච සහගතෝ මෝහෝ කියන එක මෙතෙන්ට දෙවෙනි පදයට ගත්තා. එතකොට ඒකයි චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තේසු භූමිසු කිරියාව්‍යකතං රූපංච නිප්පාණංච. ඉමේ ධම්මා සංයෝජන විප්‍රයුක්ත. මේ ඔක්කොම ධර්ම ටික සංයෝජන විප්‍රයුක්තයි කියලා ගන්නට පුළුවන්. හරිනේ. එහෙමනම් දැන් මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් උද්දච්ච සහගත සිත අරගත්තාම එහි සබ්බචිත්ත සාධාරණ 7 තියෙනවා චෛතසික හැටියට. විතක්ක විචාර අදිමොක්ක විරිය කියන ප්‍රකීර්ණක චෛතසික 4 තියෙනවා. අකුසල සාධාරණ 4 තියෙනවා. මෝහ අහිරික අනුත්පත්ත උද්දච්ච කියන 4යි 4යි 8යි 7යි 15යි එම සිතේ තියෙන මුළු චෛතසික ගාන 15යි. හරිද? මේ 15 අතරින් ලෝභය තියෙනවද? නැහැ. ditthිය තියෙනවද? නැහැ. මම සංයෝජන ධර්ම තියෙනවා හොයන්නේ. ditthියක් නැහැ. මානය අපොයි නැහැ. දෝෂය කොහෙත්ම නැහැ. විචිකිච්ඡාව උද්දච්ච සිතේ නැහැ. ඉස්සාව කොහෙත් නැහැ. මච්චරිය ඒත් නැහැ. මෝහය මෝහය විතරයි තියෙන්නේ. එහෙනම් මේ කියන සංයෝජන පරමාර්ථ ධර්ම 8න් උද්දච්ච සහගත සිත තුළ තියෙන්නේ මෝහය විතරයි. හරිද? එහෙමනම් ඒ තනි මේම කියන මෝහය නිසා එතන තියෙන අහිරිකය සංයෝජන සංප්‍රයුක්ත වෙනවා. මේ මෝහය නිසා එතන තියෙන අනුක්තප්පය සංයෝජන සංප්‍රයුක්ත වෙනවා. ඒ වගේ අනිකුත් සියලුම චෛතසික මේ විතර්කය සංයෝජන සංප්‍රයුක්ත වෙනවා. ඇයි? මෝහය කියන්නේ සංයෝජනයක්. ඒ මෝහය විතර්කයත් එක්ක ඉන්න නිසා විතර්කය කියන එක සංයෝජන සංප්‍රයුක්තයි. හැබැයි මෝහයට තව සංයෝජන ධර්මයක් මේ 15 තුල නැති නිසා එයාට සංප්‍රයුක්ත වෙන්න විදියක් නැහැ. එයා තනියම ඉන්නේ. හරිද? ඒ නිසා මෝහය වෙනත් සහජාත සංයෝජනයක් සමග මිශ්‍ර වී නැති නිසා එම මෝහය සංයෝජන විප්‍රයුක්තයි කියලා සලකනවා. හරිද? ඒ විදිහටයි ඒක අපි පද ගලපන්නේ. ඒක පැහැදිලි ඇති. එහෙමනම්
මේ අනුව අපි අභිධේයාර්ථ අහුලමු දැන්. පළවෙනි පදය සංයෝජන සම්පයුක්ත අකුසල් සිත් 12යි තත් සම්පයුක්ත චෛතසික 27යි. හැබැයි 27 කියලා කිව්වට උද්දච්ච සිතේ මෝහය වර්ජිතව. ඒක පැහැදිලිද? උද්දච්ච සිතේ මෝහය වර්ජිතුණයි කියලා අනිකුත් සිත්වල මෝහ තියෙන නිසා මෙතන චෛතසික 27ම ගන්නට ඕනේ. අකුසල් සිත්වල තියෙන මුළු චෛතසික ගාන 27යි. එහෙමනම් සංයෝජන සම්පයුක්තා කියන එකට අභිධේයාර්ථ එන්නේ අකුසල් සිත් 12යි උද්දච්ච සිතේ මෝහය වර්ජිත තත් සම්පයුක්ත චෛතසික 27යි. එම ධර්මයෝ ස්කන්ධ හතරක් වෙලා තියෙනවා. කොහොමද ස්කන්ධ හතරක් වුනේ? කියන්න බලන්න. ඇයි ස්කන්ධ හතරක් වුනේ? කවුද නැත්තේ? රූප ස්කන්ධේ නැතුණා. නාම ස්කන්ධ හතර විතරයි තියෙන්නේ. එතන ධාතු දෙක මොනවද? අකුසල සිත් 12යි සත් සම්පූර්ණ චෛතසික 27යි. ධාතු දෙක මොනවද? මනෝ විඥාන ධාතුව. ධාතු ධම්ම ධාතුව. හරි. දැන් හොඳයි. හරි. සංයෝජන විප්පයුක්තා දෙවෙනි පදේ අරගත්තාම උද්දත් මොනවද අපි කියන්නේ සංයෝජන විප්පයුක්තානේ. එතකොට දැන් පළවෙනි පදෙන් අයින් වෙච්ච උද්දච්ච සහගත සිතේ මෝහය ඔන්න මෙතෙන්ට ආවා. ඊට අමතරව අනිකුත් අකුසල් හැර අනිකුත් සියලුම ධර්ම ටික එන්නේ පාය. එහෙමනම් සිත් 89න් අකුසල් සිත් 12 අඩු කරපුවාම සිත් 77යි. චෛතසික සෝමන අකුසල් චෛතසික ඔක්කොම පළවෙනි පදයට ගියානේ. එහෙනම් ඉතුරු ටික වෙන්නේ චෛතසික 38යි. හැබැයි අර උද්දච්ච සහගත සිතේ මෝහයත් එක්ක අහු වෙන්නට ඕනේ. රූප 28යි නිර්වාණයයි. ওই ටිකනේ මේ ගොනු කරලා තියෙන්නේ අහුල් හිඳගෙන තියෙන්නේ. හරිනේ. එහෙමනම් පොදුවේ කතා කරනකොට දෙවෙනි පදේ හැටියට අපි දෙයියාර්ථ එනවා. සිත් 77යි චෛතසික 38යි උද්දච්ච සිතේ මෝහයත් සමග ඒකත් එකතු කරගන්න ඕනේ. ඒක 38යි තව චුට්ටි කැලලක් එනවා. ඊළඟට අකුසල මොනවාද රූප 28යි නිර්වාණයයි. චිත්ත චෛතසික රූප නිර්වාණ වලින් මෙන්න මේ පිළිවෙලට එනවා. හරිනේ. ඉතින් ඒක ස්කන්ධ රූප තියෙනවානේ ඔක්කොම. එතකොට ස්කන්ධ පහයි විපාකත් ඔක්කොම තියෙනවා රූපත් තියෙනවා. එහෙනම් ආයතන 12යි ධාතු 18යි සත්‍ය 3යි. සත්‍ය 3 උනේ සමුදේ සත්‍ය ආවේ නෑ. එයා අකුසල් සිත් 12ත් එක්ක පළවෙනි පදයට ගිය නිසා. මාවෙන්නස දැන් උද්දච්ච සිත මේ පැත්තට ආවට දැන් මේ ඒක ඒ සිත නැති වෙන්නේ අරහත් මාර්ග උද්දච්ච සිත ආවේ නෑ. උද්දච්ච සිතේ මෝහය විතරයි අපි අරගත්තේ. උද්දච්ච සිත නෙමෙයි. අම්මා මේක අහන්නකෝ. මේස දැන් සංයෝජන ධර්මයක් කියලා ඉන්නේ නෑනේ උද්දච්චය. සංයෝජනය කියලා නෑ. ඔව්. එතකොට සංයෝජන ධර්ම අපි කියන්නේ රහත් මාර්ග සිතේ නැති වෙනවයි කියලානේ අර ඒ කියන්නේ රහත් මාර්ග සිතෙන් නැති වෙන සංයෝජන ධර්ම ටික විතරද? ඉතිරි කෙලෙස් නැති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ රහත් වුණාට පස්සේ තීන මිද්ද තියෙනවද? ඒවස කොයිලාවද නැති වෙන්නේ? ඒක අපි දන්නේ. ඒකස සෝවාන් වලින් කලින්ම නැති වෙනවද? කොහෙද ඇත්තට ඒක නැති වුණේ නේද? හරි. මං සතියක් කල් දෙනවා හොයාගන්න. කොහෙද ඒක නැති වුණේ? හරි. හොඳයි. ඊට පස්සේ දැන් බලන්න හරියට මේ විමර්ශන නුවණින් ඉන්න එක්කෙනාට කොහොමද ප්‍රශ්න එන්නේ නේද? ඇත්තටම ප්‍රශ්න එන්න ඕනේ. ප්‍රශ්න එනවා නම් තමයි අපි මේක ඉගෙන ගන්නවා වෙන්නේ. හරි? ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අර මේ මොහේට අනිත්‍යවට මේ සම්බන්ධ වෙන්න බෑ කියන්නේ ඇයි? මොකද ඒක අහිරික අනුත්ප්ප වලට මොහේට උදව් වෙන්න බෑ කියන්නේ. නෑ උදව් වෙන්න බෑනේ. මේ උදව් වෙන්න පුළුවන්. මෝහය විසින් අහිරිකය උද්දච්ච මොනවාද සංයෝජන සම්පයුක්ත බවට පත් කරනවා. අනිකුත් සියලුම මේ 15න් මෝහය අයින් කරපුවාම 14යිනේ. මෝහය විසින් ඒ 14ටම මට මොහොතක් දෙන්න. හරි. දැන් එතනද අපි එහෙමනම් දැන් පැහැදිලි වෙන්න ඕනේ උද්දච්ච සහගත සිතේ මෝහය අයින් වෙච්ච කාරණාව. ඒ ගැන තවත් ප්‍රශ්න තියෙනවද? නෑ වගේ. හරි. උද්දච්ච සහගත සිත මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ.
උද්දච්චය කියන සංයෝජන ධර්මයක් නෙමෙයිනේ. ඔව්. එතකොට ඒකේ තියෙන මෝහය උතෙන්ට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඉතින් මෝහය සංයෝජන ධර්මයක් නිසා. මෝහය කොතන තිබුණත් ඒක සංයෝජනයක්. දැන් ඔබට මේ ප්‍රශ්නේ ආවේ නැත්තේ ඇයි? ලෝභ සිතේ තියෙන මෝහය සම්බන්ධ වෙ ප්‍රශ්නේ ආවේ නැත්තේ ඇයි? විචිකිච්ඡා සිතේ තියෙන මෝහය සම්බන්ධ වෙ ප්‍රශ්නේ ආවේ නැත්තේ ඇයි? ඒක සංයෝජන ධර්මයක් නේ. ඒ විචිකිච්ඡාව ඒ චෛතසිකය සිත නෙමෙයි. සිත චෛතසික මේ සංයෝජනයක් කියලා මෙතන කියලා නෑ. සංයෝජන ධර්ම 8යි තියෙන්නේ. ලෝභ, ditthi, මාන, දෝෂ, විචිකිච්ඡා, ඉස්සා, මච්චරිය, මෝහ මිසක්. ඒකට 8යි. ඒ මිසක් චිත්ත කියලා එකක් එතන දාලා නෑනේ. තේරුණාද ඒක? මෙතන චෛතසික 8 විතරයි සංයෝජන කියලා අරන් තියෙන්නේ. එතකොට ඒ චෛතසික තුල උද්දච්චනය තමයි ඉතින්. නමුත් චෛතසික ධර්මය, මෝහය කියන චෛතසික ධර්මය, විචිකිච්ඡාව කියන චෛතසික ධර්මය, ditthිය කියන චෛතසික ධර්ම, ඒවා ස්වාධීන චෛතසික ධර්ම. එහෙමනම් මේ ධර්ම කොතන හිටියත් ඒ තමාගේ ස්වභාවය ඉදිරිපත් කරනවා. තමාගේ මොනවද ඒකට කියන්නේ සංයෝජන ස්වභාවය ඉදිරිපත් කරනවා. බැඳුම ඉදිරිපත් කරනවානේ. ඒක උද්දච්ච සිතේ සිටියයි කියලා අමුත්තක් නෑ. අසුචි කියන එක කොතන තිබුණත් ගඳ නැද්ද? ඒ වගේ තමයි. හරිද? එහෙමනම් මේ අනුව අපි අභිධේයාර්ථ අහුලපුවාම සංයෝජන සම්පයුක්තා ධර්මා කියලා අපිට ගන්න පුළුවන් අකුසල් සිත් 12යි ඒකේ දෙන චෛතසික ටිකයි. හැබැයි උද්දච්ච සිතේ මොහේ වර්ජිතව. විපයුක්තා ධර්මා කියන ටිකට එහෙනම් මේ ඉතිරි අනිත් ඔක්කොම ධර්ම ටික එනවා සිත් 77යි චෛතසික 38යි උද්දච්ච සිතේ මොහයයි. රූප 28යි නිර්වාණයයි. හරිද? මේ විදිහට ඒක තුන්වෙනි දුකය අපිට විස්තර කරන්නට පුළුවන්. ඊට පස්සේ හතරවෙනි දුකේ අපි කතා කරනකොට එතන තියෙන්නේ සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. දැන් ඔයගොල්ලන්ට මේ ගොච්චක කතා කරද්දී ඒ හැම ගොච්චකයකම වගේ යම් පිළිවෙලක් තියෙන වග මේ පද ගැලපුමේ යම් කිසි රටාවක් තියෙන වග මේ වෙනකොට ඔයගොල්ලන්ට තේරිලා ඇති. ඒක ඒ විදිහටම අල්ලගත්තා නම් ඇත්තටම මේවා තේරුම් ගන්න හරි ලේසි. එතකොට ක්‍රමය අල්ලගත්තට පස්සේ මේ අදාළ ගොච්චකේ නම අල්ලගත්තට පස්සේ පද ටික Tamanට ගොඩනගා ගන්නට පුළුවන්. හරි ඒක එහෙම තමයි වෙන්න ඕනේ. ඔව්. සප්පේ අර හේතු ගොච්චකේදී 2යි 3යි සමානයි 4යි 5යි සමානයි උනාට අනිත් ඒවා එහෙම නෑ නේද සර්? සමාන වෙන තැන් තියෙනවා වෙනස් වෙන තැන් තියෙනවා. නමුත් ඔබට හේතු ගොච්චකේ අයින් කළ ඉතුරු ටික බලන්නකෝ බොහෝ ගණනක යම් කිසි පොදු සමානතාවයක් දකින්න පුළුවන්. හරි ඊළඟට හතරවෙනි දුකය සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. සංයෝජනත් වෙලා සංයෝජනීයත් වෙනවද? අන්න එවැනි ධර්මතා ටික මේ පළවෙනි පදයට ගන්නවා. දෙවෙනි පදයට අරගන්න කියන්නේ සංයෝජනීයාචේව ධම්මා නොච සංයෝජන. එතකොට මොකද්ද මේ කියන්නේ? සංයෝජන වෙලා සංයෝජනීය වෙන එක. පළවෙනි පදේ. දෙවෙනි පදේ සංයෝජනීය නීයාචේව ධම්මා නොච සංයෝජන. එයා සංයෝජනීයයි හැබැයි සංයෝජන නෙමෙයි. දැක්කද මේ දෙකේ වෙනස? පළවෙනි පදේ සංයෝජන වෙලා සංයෝජනීයත් වෙනවා. සංයෝජන නම් වූද සංයෝජනයන්ට අරමුණු වන්නා වූද නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ධර්ම. එතකොට සංයෝජනත් වුණ වෙලා තවත් එකක් වෙලා. එහෙමනම් සංයෝජන වෙලා නම් ධර්ම කීයද? සංයෝජන කියලා කිව්වොත් ධර්ම කීයද? 8යි. 8යි. එහෙමනම් ඒ 8න් ඒවා සංයෝජනීයත් වෙනවද කියලා බලන්නට ඕනේ. හරිද? එහෙනම් උපරිම මෙතෙන්ට අභිධේයාර්ථ ඇති ඉලක්කම වෙන්න ඕනේ 8යි. හරිද? මේ දෙකම මැච් වෙන්න එපා. සංයෝජන වෙන්නත් ඕනේ, සංයෝජනීය වෙන්නත් ඕනේ. හරිද? ඒ වගේම දෙවෙනි පදේ අරන් බලපුවාම සංයෝජන ධර්මයන්ට අරමුණු වූද එහෙත් සංයෝජන නම් නොවූද සංයෝජන නොවූ නම් සංයෝජනට අයින් කරන්නට ඕනේ. එහෙම අයින් කරුවට පස්සේ ඉතුරු වෙච්ච ධර්ම ඉතුරු වෙච්ච පරමාර්ථ ධර්ම ටිකෙන් සංයෝජනීය වෙන ටික විතරක් ගොනු කරගන්නට ඕනේ.
සංයෝජන නොවන ධර්ම යමක් තිබ්බනම් ඒ කියන්නේ අසංයෝජන යම් ධර්මයක් තිබ්බනම් ඒක අයින් කරගන්නට වෙනවා. දැන් මතකද අසංයෝජනීය ධර්මා කියලා අපි දෙවෙනි යුගලයේදී දෙවෙනි පදයට ගත්තේ. දෙවෙනි යුගලයේ තිබුණේ සංයෝජනීය අසංයෝජනීය. අන්න එතනදී අසංයෝජනීය ධර්ම ටික මෙන්න මෙතන තියෙනවනේ ඒකෙන් අයින් කරගන්න ඕනේ. එයි සංයෝජනීයත් වෙලා සංයෝජන නොවන. හරි? මේක අපි අභිධේයාර්ථ ගලපුවම එතකොට තේරෙනවා. නික්කේප කාණ්ඩයේ ඒක විස්තර කරනවා. තානේව සංයෝජනීයානි සංයෝජනාචේව සංයෝජනීයං. තානේව. ඒ සංයෝජනයෝම සංයෝජනද සංයෝජනීයද වෙයි. එකේ කණික දිහා බලනවානේ. ඒ නිසා සංයෝජනීයත් වෙනවා. තම තමන් සංයෝජනත් වෙලා ඉන්නවා. හරිද? ඒ සංයෝජනයෝම සංයෝජනද සංයෝජනීයද වෙත්. හරිනේ. එහෙමනම් දෙවෙනි පදේ අරගත්තාම පතමේ ධම්මා සංයෝජනීයාචේව නොච සංයෝජනං. යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන්ගෙන් සංයෝජනීය වෙත්නම් ඒ ධර්මයන් තබා ඒ කියන්නේ පළවෙනි එකට ගත්ත ටික අයින් කරලා ඊතුරු ධර්ම ටික අරගන්න කියලා කියන්නේ. නෑ යම් ධර්ම කෙනෙක් සංයෝජන ධර්මයන්ගෙන් සංයෝජනීය වෙත්නම් පළවෙනි පදේ ටික නෙමෙයි සංයෝජන ධර්මයන්ගෙන් සංයෝජනීය වෙත්නම්. හරිද? ඒක හරියට මේ දවස්වල එළියට බහින අයගෙන් මාක්ස් දාගෙන යන අයයි මාස් නොදා යන අයයි. මාස් දාගෙන යන අයට නම් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා පොඩි chance එකක් හිතන්න පුළුවන්. නොදාගෙන යන අය අනිවාර්යෙන් හැදෙනවා කියලා අපිට ගොනු කරන්න පුළුවන්. හරි ඒ වගේ. හරි? අර කොවිඩ් එකට අරමුණු වෙන්නේ කාවද ඉස්සරලම? අරමුණු වෙන්නේ මාස් නැතුව යන එක්කෙනානේ. අන්න ඒ වගේ අස්තයක් අරගන්න. හරිද? නික්කේප කාණ්ඩය අට කතා කාණ්ඩේ ගත්තත් ඒ වගේම උත්තර දෙනවා. හරි? මේක අපි අභිධේයාර්ථ අහුලලා බලමු. දැන් අට කතා කාණ්ඩේ පළවෙනි පදයට දෙන අර්ථය නික්කේප කාණ්ඩයේ දීපු අර්ථයමයි. දෙවෙනි පදයට නම් පද ගානේ විස්තර කරලා දෙනවා. අවශේෂ සංයෝජනයන් තබා සංයෝජන ටික අයින් කරලා අවශේෂ අකුසල තුන් භූමි කුසල තුන් භූමි විපාක තුන් භූමි ක්‍රියා. ගන්න දැන් හැමතැනම ගත්තේ තුන් භූමි. එහෙමනම් ඇයි එහෙම වුනේ? සංයෝජනීය කියලානේ මෙතන අරගන්නේ. එහෙනම් අසංයෝජනීය වූ නවලෝකෝත්තර ධර්ම ටික දෙවෙනි පදයට එන්න බෑ. ඒ නිසා ඒ ටික අයින් කරලා තුන් භූමි කියලා ලෞකික ධර්ම ටික විතරක් ගත්තා. හරිද? හොඳයි. මේ අර්ථය තුල ඉඳගෙන අපි අභිධේයාර්ථ අහුලපුවාම පළවෙනි පදයට එනවා සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. සංයෝජනත් වෙලා සංයෝජනීයත් වෙන ධර්ම දින්නේ මේ අය. ඔවුන් එකිනෙකා දිහා බලා ගන්න නිසා එකිනෙකාව අරමුණු කරගන්න නිසා සංයෝජනීයත් වෙනවා. තම තමන් සංයෝජන හැටියටත් ඉදිරිපත් වෙනවා. ඒ අර්ථ දෙකටම ගැලපෙන මේ පදයට අනුව මෙතෙන්ට එන්නේ මේ කියන සංයෝජන ධර්ම 8. හරිද? එහෙමනම් සංයෝජනීයාචේව ධම්මා නොච සංයෝජනා වෙනකොට සංයෝජනීය වෙන ධර්ම මොනවද? ලෞකික ධර්ම ටික. ඒ අතරින් සංයෝජන ටික අයින් කරලා නොච සංයෝජනා. එහෙමනම් අකුසල සිත් 12යි එහි යෙදෙන චෛතසික 27න් අර 8 අඩු කරපුවාම 19යි අපිට ගන්න වෙන්නේ. තුන් භූමි කුසල් සිත් ලෞකික කුසල් සිත් 17යි එහි යෙදෙන චෛතසික 38යි. තුන් භූමි විපාක 32යි එහි යෙදෙන චෛතසික 35යි. තුන් භූමි ක්‍රියා 20යි එහි යෙදෙන චෛතසික 35යි. රූප 28යි. එහෙනම් සාරාංශ කළොත් ලෞකික සිත් 81යි චෛතසික 44යි. 44 උනේ ඇයි? 52න් 8ක් අඩු කරලා. මෙතන තියෙන 8. රූප 28යි. ලෞකික සිත් 81යි චෛතසික 44යි රූප 28යි. හරිද? හොඳයි. එතන සත්‍ය හැටියට මම එකයි දාලා තියෙන්නේ. හරිද? හරි. එයි හරි උනේ. හරි. දුක්ඛ සත්‍ය විතරයි තියෙන්නේ.
සමුදයකෝ මේ සංයෝජන ධර්ම වල තියෙන ලෝභ. සමුදය මෙතෙන්ට ගියා. හරිද? ඒතර මෙතන ලෞකික ටිකනේ අරන් තියෙන්නේ. එහෙනම් ලෝකෝත්තර ධර්ම නැති නිසා නිරෝධ සහ මාර්ග සත්‍යෝ මෙතන නැහැ. එහෙමනම් ලෞකික වලට තියෙන දුක්ඛ සත්‍ය විතරක් මෙතනට අවිල්ලා තියෙනවා. සමුදය පළවෙනි කොටට ගියා. එතකොට එහෙනම් දැන් කෝ මේ දුකය තුල කෝ ලෞකික ලෝකෝත්තර ධර්ම ටික? ලෝකෝත්තර ධර්ම නැහැ. මේ පළවෙනි පදයට ආවෙත් නැහැ, දෙවෙනි පදයට ආවෙත් නැහැ. ඒ නිසා මේක සප්‍රදේශ දුකයක් කියලා කියනවා. ඇයි ලෞකික ධර්ම මේ ලෝකෝත්තර ධර්ම ටික ආවේ නැති නිසා. එහෙමනම් අපි මේ ටික වෙනම අපිට කියන්න පුළුවන් දුක මුක්ත ධර්මයෝ. එහෙම නැත්නම් මේ දුකෙන් බැහැර වූ ධර්මයෝ මාර්ගසිත 4යි ඵලසිත 4යි තත් සම්පයුක්ත චෛතසික 36යි නිර්වාණයයි. මේ නවලෝකෝත්තර ධර්ම ටික මෙම 4 වෙනි දුකයට ආවේ නැහැ. සමා වෙන්න සර්. ඔව්. මේ භාවනා පොතේ 36 වෙනි 50 වෙනි පිටුවේ 36 වෙනි එක මේ අවිදේයාත සඳහන් වෙලා තියෙන්නේ. ඒකේ රූප 28 නෑ නේද? 50 වෙනි පිටුවේ 30 එයා පස්වෙනි දුකේ බලන්නේ. දැන් මේ හතරවෙනි දුකේනේ එයා පස්වෙනි දුකේ ගැන කියන්නේ. සංයෝජන සම්පයුක්තා චේව ධම්මා නොච සංයෝජන. එතෙන්ට එන්නම් තාම ආවේ නැහැ. හරි. තාම අපි ඉන්නේ හතරවෙනි දුකේ. හොඳයි දැන් මේ නෝන මහත්තයා කියන නිසා ටක් ගාලා යන් ඒ දුකේට බලන්න. හරි. ඔන්න පස්වෙනි දුකය. සංයෝජනා චේව සංයෝජන සම්පයුක්තාච. පස්වෙනි දුකයට අපි නමක් දෙනවා සංයෝජන සම්පයුක්ත දුකය කියලා. මොකද්ද නම? සංයෝජන සම්පයුක්ත දුකය. ඒකේ පද දෙකයි. මොනවද ඒ පද දෙක? සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච සංයෝජන සම්පයුක්තාචේව ධම්මා නොච සංයෝජනා. හරිද? මේ පද දෙතුන් පාරක් කියවලා කටට හුරු කරගන්නට ඕනේ. කොහොම දේවල් යෙදෙන්නේ කරන්නේ කියලා. එතකොට තමයි පොඩ්ඩක් හුරු වෙන්නේ. දැන් පළවෙනි පදේ සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තා. සංයෝජනත් වෙලා සංයෝජන සම්පයුක්තත් වෙන ධර්ම. හරිද? සංයෝජනත් වෙලා සංයෝජන සම්පයුක්තත් වෙන ධර්ම. නැවත බලමු සංයෝජනත් වෙලා සංයෝජන සම්පයුක්තත්. ඒ කියන්නේ දැන් අපි කලින් දුකේ මොකද්ද කතා කළේ? සංයෝජනාචේව ධම්මා සංයෝජනීයාච. මෙතනදී කතා කරන්නේ සංයෝජනාචේව ධම්මා සංයෝජන සම්පයුක්තාච. හරි? ගැටුණාද මේ දෙකේ වෙනස? ඊළඟට දෙවෙනි පදය සංයෝජන සම්පයුක්තාචේව ධම්මා නොච සංයෝජන. සංයෝජන සම්පයුක්තත් වෙන්න ඕනේ. හැබැයි සංයෝජන වෙන්න බෑ. සංයෝජන වෙන්න බැරි නම් අර ධර්මයට මේ ගොඩට එන්න බෑ. ඒක පළවෙනි ගොඩට යයි. සංයෝජන සම්ප්‍රයුක්තයි. සංයෝජන කියන්නේ අකුසල. එහෙනම් සංයෝජන සම්ප්‍රයුක්ත වුණා නම් මෙතෙන්ට වෙන්න ඕනේ අකුසල පැත්ත. මෙතෙන්ට දෙවෙනි පදයට එන්න ඕනේ. හැබැයි සංයෝජන ටික අයින් වෙලා. ඒ විදිහට මේක පේන්නේ. එහෙමනම් අපි බලමු මෙතනදී නික්කේප කාණ්ඩයත් බලලා මිමුකෝ අපි. නික්කේප කාණ්ඩයේදී කියනවා කතමේ ධම්මා සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච. ඒ කියන්නේ පළවෙනි පදයට ඔන්න කියනවා විස්තරයක්. කාමරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනං චේව සංයෝජන සම්පයුක්තංච. මම ආයි කියන්නම්. කාමරාග සංයෝජනං අවිජ්ජා සංයෝජනං චේව සංයෝජන සම්පයුක්තංච. කාමරාග සංයෝජනය අවිජ්ජා සංයෝජනය නිසාවෙන් සංයෝජන සම්පයුක්ත වේ. හරිද? මේ විදිහට ඉතිරි එක එකටත් මේක දීර්ඝව විස්තර කරනවා ඡේදාංක 1135. හරිද? සරලව කිව්වොත් කාමරාගය නිසා අවිජ්ජාවද අවිජ්ජාව නිසා කාමරාගයද? පටිඝය නිසා අවිජ්ජාවද අවිජ්ජාව නිසා පටිඝයද? මානය නිසා අවිජ්ජාවද අවිජ්ජාව නිසා මානයද? මේ විදිහට දිට්ඨිය නිසා අවිජ්ජා අවිජ්ජා නිසා දිට්ඨි. විචිකිච්ඡා නිසා අවිජ්ජා අවිජ්ජා නිසා විචිකිච්ඡා. සීලබ්බත පරාමාස නිසා අවිජ්ජා අවිජ්ජා නිසා මේ විදිහට අපි ධර්ම 8ටම අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. එකක් නිසා අනිකක් කොහොමද මේ සංයෝජනත් වෙලා සංයෝජන සම්පයුක්තත් වෙන්නේ කොහොමද කියලා අපිට අල්ලගන්න පුළුවන්. එතකොට අර නැවත වතාවක් අපිට ප්‍රශ්නේ ඒවි උද්දච්ච සිතේ මෝහය තනියට ඉතුරු වෙනවා කියන එක දැන් තේරෙන්නට ඕනේ. එහෙමනම් එයා
සංයෝජන වෙනවා. හැබැයි සංයෝජන සම්පයුක්ත වෙන්නේ නැති නිසා මේ පදයට යාව ගන්න බෑ. ඇයි? පදේ අර්ථයෙන් භාගයකට විතරනේ හරියන්නේ. එහෙම බෑ. මුළු පදේටම හරියන්න ඕනේ. හරිද? හොඳයි. මේ නික්කේප කාණ්ඩේ ඒක ඡේදයේ කියවන්න කියලා මෙන්න මේ වගේ අර්ථයක් ඔයගොල්ලන්ට ගොඩනගා ගන්න පුළුවන්. සරලව. හරිද? දෙවෙනි පදේ අරගෙන බැලුවොත් කතමේ ධම්මා සංයෝජන සම්පයුක්තාචේව නොච සංයෝජන. සංයෝජන සම්ප්‍රයුක්තද සංයෝජන නොවූද වෙන්නේ කවුද? හරිද? යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා සම්ප්‍රයුක්ත වූවා නම් ඒ ධර්මයෝ තබා ඉතුරු ධර්ම ටික අරගන්න. හරිනේ. දැන් සංයෝජන සම්ප්‍රයුක්ත වෙන්නේ අකුසල. ඒ අකුසල ධර්ම වලින් සංයෝජන ධර්මයට අඩු කරලා ඉතුරු ටික මෙතෙන් අරගන්න. ඕකනෝ ඒ කිව්වේ. හරි. එහෙනම් අපි අභිධේයාර්ථ අහුරලා බලමු. නෑ අට කතා කාණ්ඩයත් බලන්න එපාය. අට කතා කාණ්ඩයට ගියාම පළවෙනි පදයට කොහොමද උත්තර දෙන්නේ? යත් ද්වේ තීනි සංයෝජනානි ඒකතෝ උප්පජ්ජಂತಿ. යම් සිතක දෙතුන් සංයෝජන කෙනෙක් එක්වට උපදිද්ද ඔහු සංයෝජන වූ සංයෝජන සම්ප්‍රයුක්ත වූ ධර්මයෝය. ඇත්තනේ. මොකද්ද මේ පදේ? කතමේ ධම්මා සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාච. සංයෝජනත් වෙලා සංයෝජන සම්පයුක්තත් වෙන්නේ කවුද? කවුද එහෙම වෙන්න පුළුවන් අවස්ථාව? යම් සිතක දෙතුන් සංයෝජන කෙනෙක් එකට උපදිනවා නම් අන්න එතකොට එකෙක් නිසා අනිකා මේ විදිහට සංයෝජන සම්ප්‍රයුක්ත වෙනවා. හරිනේ. ඒ විදිහට ඒක අර්ථ දෙනවා. දෙවෙනි පදේට සංයෝජන සම්පයුක්තාචේව නොච සම්පයුක්තා. නොච සංයෝජන. එතකොට මොකද වෙන්නේ? සංයෝජන සම්පයුක්ත වෙන්නත් ඕනේ, ඒ ගුණය තියෙන්නත් ඕනේ. හැබැයි සංයෝජන වෙන්න බෑ. සංයෝජන ටික අයින් කරලා ඉතුරු වගේ සංයෝජන සම්පයුක්ත වෙන ටික අල්ලගන්නකො. තපෙත්වා සංයෝජනේ සංයෝජන ටික මේ පදයට ගන්නේ නැතුව අතෑරලා අවශේෂං අකුසලං ඉමේ ධම්මා සංයෝජන සම්පයුක්තාචේව නොච සංයෝජන. ඒක පැහැදිලි ඇති. ඊළඟට 1485 ඡේද යටින් තව කොටසක් කියනවා. හොඳට බලන්න ඡේදේ. ඡේද 1485 පිටුව 529. එතකොට මෙතනදී දැන් මේ බලන්න මේ පද දෙකේටම අරන් තියෙන්නේ සංයෝජනාචේව සංයෝජන සම්පයුක්ත. සම්පයුක්ත භාවය පළවෙනි පදයටත් තියෙනවා. දෙවෙනි පදේ අරන් බලන්න සංයෝජන සම්පයුක්තාචේ. දෙවෙනි පදයට සංයෝජන සම්පයුක්ත ස්වභාවය තියෙනවා. එහෙමනම් මේ පස්වෙනි දුකයේ පළවෙනි පදයටයි දෙවෙනි පදයටයි දෙකටම අරගෙන තියෙන සංයෝජන සම්පයුක්ත ධර්ම. ඒ සංයෝජන සම්ප්‍රයුක්ත ධර්ම සංයෝජන වෙන කොටසයි සංයෝජන නොවන කොටසයි හැටියට දෙකට බෙදලානේ මේ තියෙන්නේ. එතකොට කෝ සංයෝජන විප්පයුක්ත ධර්ම? අන්න ඒගොල්ලන් කියනවා සංයෝජන විප්පයුක්තා ධම්මා නවත්තබ්බා. සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තාතිය කියන පළවෙනි පදයට එන්නෙත් නෑ, දෙවෙනි පදයට එන්නෙත් නෑ කියලා විශේෂයෙන් මතක් කරලා දෙනවා. මේක හිතේ තියාගෙන අපි අභිධේයාර්ථ අහුරනවා. ඊට කලින් බලමුකෝ මෙතන මොකද්ද මේ යත්ත ද්වේතීනි සංයෝජනානි ඒකතෝ උප්පජ්ජಂತಿ කියන එකත් පොඩ්ඩක් විස්තර කරන්න බලමුකෝ. යම් සිතක දෙතුන් සංයෝජන කෙනෙක් එකට උපදිනකොට එහෙම කොහොමද උපදින්නේ? විදි කීයක් තියනවද උපදින්න? නිකමට හොයලා බලමු. එහෙම හොයනකොට අපිට අහු වෙනවා සංයෝජනයන්ගේ එකට ඉපදීම ආකාර 10කට තියෙනවායි. නමක් කියන්නේ කාමරාග සංයෝජනයේ ආකාර 4යි. පටිඝයේ ආකාර 3යි. මාන විචිකිච්ඡා භවරාග වල එක ගානේ තියෙනවා. එතකොට ඔක්කොම 10ක් එනවා. මේ 10න් කොහොමද අපි පෙන්වන්නේ කාමරාග සංයෝජනය 4 ආකාරයකට ඉදිරිපත් වෙන්න පුළුවන්. එකක් විමසලා බලමු අපි කොහොමද කියලා. කාමරාග සංයෝජනයේ ඉදිරිපත් වෙන්න පුළුවන්ලු මානියයි අවිජ්ජාවයි එක්ක. ඔන්න එක අවස්ථාවක්. හොඳයි. එහෙම ඇති වෙන සිතේ නම මොකද්ද? කාමරාග සංයෝජනය මානයයි අවිජ්ජායි සමග යම් තැනක ඇති වෙච්ච සිතක් තියෙනවා නම් එම සිතට අපි කියන නම මොකක්ද? දිට්ඨි විප්පයුක්ත. දිට්ඨි විප්පයුක්ත. සෝමනස්ස හරි. එහෙම නැත්නම් සෝමනස්ස හරි උපේක්ඛා හරි. දිට්ඨිගත විප්පයුක්ත සිතක් නේ ඔය කතා කරන්නේ. අන්න ඒ සිතේදී මෙන්න මේ ආකාරයෙන් මේ කියන ඒකතෝ උප්පජ්ජಂತಿ. ඒ වගේම
කාමරාග දිට්ඨි අවිජ්ජා. එහෙනම් ඒකත් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් දිට්ඨිගත සම්පයුක්ත සිතේ මේ විදිහයි ඉන්නේ. ඊළඟට කාමරාග සීලබ්බත පරාමාස අවිජ්ජා. අන්න එහෙම යෙදෙන තැනකුත් තියෙනවා. ඔයලා බලන්න. ඊළඟට කාමරාග අවිජ්ජා. එහෙම තැනකුත් තියෙනවා. හරි? දැන් ඔයගොල්ලෝ සිත් 89 දන්නවා. එහි යෙදෙන චෛතසික මොනවද කියලා දන්නවා. දැන් අපි සංයෝජන මොනවද කියලා ඉගෙනගෙන තියෙනවා. දැන් ඉතින් මේවා ගලපලා බලන්න. අපි එකක් දෙකක් දැන් හොයාගන්න පුළුවන් වුණානේ. මෙහෙම යෙදෙන්නේ මොන සිතද? කොයි අවස්ථාවේද මෙහෙම යෙදෙනවා නම් යෙදෙන්නේ? අන්න හොයාගන්න. හරිද? හරි. ඊළඟට පටිඝ සංයෝජනයේ ආකාර තුනක් තියෙනවලු. පටිඝ ඉස්සා අවිජ්ජා, පටිඝ මච්චරිය අවිජ්ජා සහ පටිඝ අවිජ්ජා. හොඳයි මෙතනදී පටිඝ අවිජ්ජා කියන එක කියලා දෙන්න මට කොහොමද එහෙම ඇති වෙන්නේ කියලා. දෝෂ මූල සිත් දෙක. දෝෂ මූල සිත් දෙක ප්‍රාථමික ද්වේෂයේ සමග විතරක් ඇවිල්ලා ඉන්න වෙලාවට මේ தত্ত্বය එනවා. ඒකට ඊර්ෂ්‍යාව එක්ක වෙච්ච වෙලාවට මේ தত্ত্বය වෙනවා. ඒකට මසුරුකම ආපු වෙලාවට මේ தত্ত্বය එනවා. අන්නේ විදිහට මේවා ඔක්කොම ගලපන්න ඕනේ. මාන සංයෝජනයට තියෙන එකයි මානය භවරාගයේ අවිජ්ජා කියලා අපිට ගලපන්න පුළුවන්. ඊළඟට විචිකිච්ඡා සංයෝජනය විචිකිච්ඡා අවිජ්ජා කියලා ගලපන්නට පුළුවන්. භවරාග සංයෝජනේ භවරාග අවිජ්ජා කියලා ගලපන්නට පුළුවන්. මේ විදිහට ආකාර 10ක් වෙනවයි කියලා මේ අට කතාවේ තිබිච්ච වැඩි විස්තරයක් මම ඉදිරිපත් කළේ. හරිද? ඊළඟට අපි දැන් අර කලින් කතා කරපු අර්ථයන්ට අනුව අභිදේයාර්ථ අහුලපුවාම සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තා කියනකොට උද්දච්ච සිතේ මෝහේ වර්ජිත සංයෝජන ධර්ම 8. සංයෝජනත් වෙලා සංයෝජන සම්පයුක්තක් වෙනවා. උද්දච්ච සිතේ එකට සම්පයුක්ත වෙන්න කෙනෙක් නැති නිසා එයාව මෙතනින් අපි අයින් කළා. හරිද? ඒ පළවෙනි පදේ අභිදේයාර්ථය. දෙවෙනි පදේ අරගන්නකොට සංයෝජන සම්පයුක්තාචේව ධම්මා නොච සංයෝජන. සංයෝජන සම්පයුක්ත වෙන්න නම් ඉතින් අකුසල් වෙන්න එපාය. එහෙනම් අකුසල් සිත් 12යි. චෛතසික හැටියට නොච සංයෝජනානි. සංයෝජන ටික නැතුව, ඒ කියන්නේ සංයෝජන ධර්ම 8 නැතුව, ඊතුරු චෛතසික 27න් 8ක් ගියාම 19යි. ඊතුරු 19 මෙතෙන්ට අරගත්තා. අන්නේ විදිහට පස්වෙනි දුකය අපි ගොනු කෙරුවා. එතකොට මෙතන අකුසල් ටික පැත්ත විතරයි මේ අකුසල් කාණ්ඩය විතරක් අරගෙන මේ පද දෙකට ගොනු කරලා තියෙන්නේ. එහෙමනම් ඊතුරු අහේතුක කාණ්ඩයයි සෝබන කාණ්ඩයයි ඔක්කොම ටික මේ පැත්තට මේ එක පදයකටවත් අරගෙන නැහැ. එහෙනම් මේක සප්පදේශ දුකයක්. එතකොට අර ගත්තේ නැති ඔක්කොම ධර්ම ටික දුක මුක්ත ධර්ම කියලා අපිට පෙන්වන්නට වෙනවා. ගත්තේ නැති උද්දච්ච සිතේ මෝහේ දුක මුක්තයි. අකුසල ධර්ම කුසල ධර්ම කුසල සිත් 21යි චෛතසික 38යි. අභ්‍යාගත ධර්ම විපාක සිත් ක්‍රියා සිත් රූප නිර්වාණ ඔක්කොම ටික ගන්න වෙනවා. හරිනේ. ඒ දුක මුක්ත ධර්ම. හරිද? හොඳයි. එහෙමනම් එතන රූපත් ගන්න වෙනවානේ. රූප විසියට අරන් තියෙනවා. ඔව්. හරිනේ. හරි. හොඳයි. ඊළඟට අවසාන දුකයත් අපි අද කතා කරමු. දැන් අපි මේ සංයෝජන කොච්චකේ මේ ඔක්කොම පද ටික කතා කරගෙන ආවා. දැන් අපි කතා කරන්නේ සංයෝජන විප්පයුක්තා කෝපන ධම්මා සංයෝජනීයාපි සංයෝජන විප්පයුක්තා කෝපන ධම්මා අසංයෝජනීයාපි. ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ සංයෝජන විප්පයුක්ත ධර්ම ගැන. මේ බලන්න පළවෙනි පදේ සංයෝජන විප්පයුක්තයි දෙවෙනි පදේ සංයෝජන විප්පයුක්තයි. එහෙමනම් අර සංයෝජන විප්පයුක්ත කියලා අපිට ආවේ තුන්වෙනි දුකයේ දෙවෙනි පදේනේ. සංයෝජන විප්පයුක්තයි කියලා අපි ඉස්සරලම ඇහින්ද? තුන්වෙනි දුකයේ දෙවෙනි පදේ. එහෙමනම් අන්නේ තුන්වෙනි දුකයේ දෙවෙනි පදය අතට අරගෙන ඒක දැන් දෙකට බෙදන්න ආයේ සංයෝජනීය වෙන එකයි අසංයෝජනීය වෙන පැත්තයි කියලා දෙකට බෙදා ගන්න. එච්චරනේ. ඒක ලේසි. එතකොට සංයෝජන විප්පයුක්තා කෝපන ධම්මා සංයෝජනීයාපි කිව්වහම සංයෝජන ධර්මයන් සමග විප්‍රයුක්ත වූද එහෙත් සංයෝජනයන්ට අරමුණු වූද සංයෝජනීයනේ සංයෝජනයන්ට අරමුණු වූද. ඒ තමයි පළවෙනි පදේ අර්ථය. දෙවෙනි පදේ අර්ථය හැටියට අපිට එන්නේ සංයෝජන ධර්මයන් සමග විප්‍රයුක්තයි එහෙත් සංයෝජන ධර්මයන්ට අරමුණු නොවූ කියන අර්ථය. හරිද? සංයෝජන ධර්මයන්ට විප්‍රයුක්තයි එහෙත් සංයෝජනයන්ට අරමුණු නොවූ.
සංයෝජන ධර්මයන් විප්‍රයුක්තයි කියන අකුසල නැහැ කියන එකනේ කොහොමදත් පද දෙකටම අකුසල එන්නේ නැහනේ. එහෙමනම් ඊතුරු ධර්ම වලින් සංයෝජන විප්‍රයුක්ත වෙන්නේ නව ලෝකෝත්තර ධර්ම ටික. හරි මේ විදිහට ටක් ගාලා අහුලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි හොඳයි අපි ඉස්සරහට කියලා බලමු නික්කේප කාණ්ඩයෙන්. කතමේ ධම්මා සංයෝජන විප්‍රයුක්තා සංයෝජනීයා. අන්න එතන කියනවා තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා සාසවා. තේහි ධම්මේහි කියලා කිව්වේ සංයෝජන ධර්ම. ඒ ධර්මයන්ගෙන් විප්‍රයුක්ත වෙලා සාසවා කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර ස්කන්ධ වශයෙන් කියනවා. මෙන්න මේවා සංයෝජන විප්‍රයුක්තයි සංයෝජනීයයි කියලා විස්තර කරලා දෙනවා. අසංයෝජනීයකටත් සංයෝජන විප්‍රයුක්තා අසංයෝජනීය. ඒකට කෙලින්ම ඉතින් අපි දන්නවනේ අපරියාපන්නා මග්ගාච පලානිච. අසංගතාච ධාතු නව ලෝකෝත්තර ධර්ම ටික මේ පැත්තට එනවා. ඒ සංයෝජන වලනුත් විප්‍රයුක්තයි අසංයෝජනීයයි. සංයෝජන වලට අරමුණු වෙන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් පැහැදිලිවම නව ලෝකෝත්තර ධර්ම ටිකනේ. හරිද? මේක අට කතා කාණ්ඩයත් මේ විදිහට විස්තර කරලා දෙනවා. ඒකේ කෙලින් ධර්මතාව වශයෙන් ඉදිරිපත් කරනවා. උද්දච්ච සහගතෝ මෝහෝ. එයා විප්‍රයුක්ත ධර්මයක් වුණානේ. එතකොට ඔන්න ඒක මෙතෙන්ට ආවා. තීසු භූමේසු කුසලං තීසු භූමේසු විපාකෝ තීසු භූමේසු ක්‍රියාව්‍යකතං සබ්බංච රූපං. හරිද? මේ පැත්තට කතමේ ධම්මා සංයෝජන විප්‍රයුක්තා සංයෝජනීය. චත්තාරෝ මග්ගා පරියාපන්නා චත්තාරීච සාමාන්‍ය පනානි. මාර්ගසිත 4යි ඵලසිත 4යි නිබ්බානංච නිර්වාණයයි. හරිනේ. පැහැදිලිව මේක වෙන්නේ පාය. එහෙමනම් අපි සරලව අභිධේයාර්ථ ටික පෙන්නමු. උද්දච්ච සහගත සිතේ මෝහය කුසල් සිත් 17 තුන් භූමි කුසල් තුන් භූමි විපාක තුන් භූමි ක්‍රියා රූප 28. සරල කළොත් මෙතන ඔක්කොම සිත් 69ක් එක්ක අහුවෙලා තියෙනවා. චෛතසික අකුසල් ටික හැර ඉතුරු චෛතසික 38ම එනවා. ඊට අමතරව උද්දච්ච සහගත සිතේ මෝහය ඇවිල්ලා තියෙනවා. රූප 28 ඇවිල්ලා තියෙනවා. හරිද? ඊළඟට මෙතනදී ඉතින් දෙවෙනි පදයේ හැටියට මාර්ගසිත 4යි ඵලසිත 4යි එහි යෙදෙන චෛතසික 36යි නිර්වාණයයි. හරිද? මේක එතකොට පළවෙනි එකේ තියෙන සංයෝජන වලට අරමුණු වෙනවා කියන කොටසද? සංයෝජන විප්‍රයුක්ත නෑ. සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් එකට ඉන්නවාද නැද්ද කියන එකනේ. සංයෝජන විප්‍රයුක්තයි කියන්නේ එකට ඉන්නේ නෑ කියන එක. සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් එකට ඉන්නේ නැති ධර්ම. එකට ඉන්නේ අකුසල්නේ. ඒකනේ මම කිව්වේ මෙතන අකුසල් ටික හැර මේ පද දෙකම අරන් තියෙන සංයෝජන විප්‍රයුක්ත ධර්ම අරගෙන දෙකට බෙදන්න. හරි. එතකොට මේ සංයෝජනීයයි අසංයෝජනීයයි කියන එකෙන් සංයෝජනීය වෙන්නේ ඒ සංයෝජන අරමුණු කරන ධර්ම හැටියට නේද සර්? සංයෝජන වලට අරමුණු වෙන ධර්ම. සංයෝජන වලට අරමුණු වෙනවා. මේක හරි. මේක සංයෝජන වලට අරමුණු වෙන්නේ නැහැ. හරි සර් හරි. හරිනේ. එතකොට එහෙනම් මේක අපි ගත්තේ නැත්තේ මොනවද? මේ කුඩට ආවේ නැත්තේ මොනවද? අකුසල ටික. හරිනේ ඇයි? මේ පදේට ගත්ත සංයෝජන විප්‍රයුක්ත. දෙවෙනි පදේට ගත්ත සංයෝජන විප්‍රයුක්ත. එහෙනම් සංයෝජන සම්පයුක්ත ටික මේ පදෙන් අයින් වුණා. කවුද සංයෝජන සම්පයුක්ත වෙන්නේ? ගෙඩය පැහැදිලිවම අකුසල ටික. ඒගොල්ලන්ටනේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් එකට ඉන්නේ කට්ටියම. ඒ නිසා අකුසල් සිත් 12යි චෛතසික 27යි අයින් වුණා. හැබැයි උද්දච්ච සිතේ මෝහය හැර ඇයි? උද්දච්ච සිතේ මෝහය මෙතෙන්ට ආපු නිසා. හරිනේ. ඒක සංයෝජන විප්‍රයුක්ත ධර්මයක්. ඒ නිසා ඒක මෙතෙන්ට ආපු නිසා. හරිනේ. එහෙමනම් අපි සංයෝජන දුකේ පද 6ම කතා කළා. මීට අමතරව ධම්මසංගණිය තුල නික්කේප කාණ්ඩය ආදී තැන්වල අර සංයෝජන ධර්ම 10 එක එක විස්තර කරලා තියෙන ඡේද 1128ද කොහෙද වෙනකන් ඒ ටික ඔයගොල්ලෝ කියවලා ඒ ධර්ම හරියට තේරුම් අරගන්න. මොන හරි ගැටලුවක් තිබුණොත් අපි ලබන සතියේ කතා කරමු. හරිද? දැන් මේ අපි කතා කරපු ධර්මතා අපි දැන් පද 6ක් කතා කළානේ. මේ බලන්න මේ පද 6 විසිරලා තියෙන ආකාරය. පළවෙනි එක සංයෝජන ධර්ම
සංයෝජන ධර්මයට සංයෝජනා ධර්ම වුණා. නෝ සංයෝජනා වලට ඔක්කොම ධර්ම ටික ආවා. දෙවෙනි යුගලේ ආරම්භ බලන්නකො සංයෝජනීය දුක. ටික දෙකට බෙදුවා. සංයෝජනීය දුක. හරිද? සංයෝජනීය සංයෝජනීය දුක නෙමෙයි. තුන්වෙනි එකේදී මෙතන එනවනේ සංයෝජන සම්පයුක්ත දුක. හරි? තුන්වෙනි එකේදී සංයෝජන සම්පයුක්තා ධම්මා සංයෝජන විප්පයුක්තා ධම්මා. හතරවෙනි එකේදී සංයෝජනීය දුකේදී අන්න එතනදී සංයෝජන ධර්මයට සංයෝජනාචේව සංයෝජනීයාචේව නොච සංයෝජන. එකින් එක කොහොමද බිල්ඩ් අප් වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. පස්වෙනි එකේදී නැවතත් සංයෝජනාචේව සංයෝජන සම්පයුක්තා කියනකොට අන්න බලන්න. මෙතනින් මේක මෙතනින් මොකද්ද උඩ එකේ යට එකේ වෙනස් වුනේ මොකද්ද? උද්දච්ච සිතේ මෝහය මෙතනින් ගලවන්න දුන්නා. බලන්න කොයිතරම් සියුම් විදියට බුදුහාමුදුරුවෝ ධර්මතා බෙදලා පෙන්නනවද කියලා. හරි? ඊළඟට සංයෝජන සම්පයුක්තාචේව නොච සංයෝජනා කියනකොට අකුසල් සිත් ටික මෙතෙන්ට අරගත්තා. හයවෙනි දුකේදී සංයෝජන විප්පයුක්තා සංයෝජනීය කියනකොට සංයෝජන විප්පයුක්ත සංයෝජනීය මෙන්න ධර්ම ටික. හරිනේ? වෙන්න සංයෝජන විප්පයුක්ත අසංයෝජනීය. හරිනේ? මේ විදිහට මේ පද බිල්ඩ් අප් කරලා බලන්න කොහොමද ඉන්නේ කියලා. එතකොට යම් අවබෝධයක් තව ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේවා මම කරනවා දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ කරලා මේක බලන්න ඕනේ. විවිධ ආකාරයට තමන්ට හිතෙන ආකාරයට ඇනලයිස් කරලා බලන්න. ඒ විදිහට තමයි මේක ප්‍රවීණතාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අද දවසේ පාඩම් කාල වේලා ඉක්මෙච්ච නිසා මෙතකින් අවසන් කරන්න. මෙතෙක් වේලා අභිධර්ම සම්මාශ්‍රණයක යෙදিলা මේ එකතු කරගත්ත කුසලයේ රැස් කරගත්ත කුසලයේ මේ ශාසනය ආරක්ෂා කරන සම්‍යක් කුෂික දෙවි දේවතාවුන්ටත් මේ ධර්මයේ රැකලා අපිටත් ඉගෙන ගන්න තරම් ඉදිරියට ගෙනත් දුන්න මහා සංඝරත්නයටත් ප ဋ ාණ ධම්ම සභාව වෙනුවෙන් අපි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ අපිට අනුග්‍රහ දක්වන අනුශාසනා සපේන සියලුම ස්වාමින් වහන්සේලාටත් තාක්ෂණ සහාය ලබා දෙමින් අපිට මේ Zoom තාක්ෂණය අප වෙත ලබලා දීලා මේ පහසුවෙන් මේවා කරගෙන යන්නට උපකාර කළ පින්වත් හැම දෙනාටමත් පොදුවේ ඔබ අප හැම වෙනුවෙන් මියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන් ඇතුළු සියලුම සත්වයන්ටත් ඔබ අප හැම දෙනාටමත් අමා මහ නිවන් සුව පිණසම මේ කියන කුසලය හේතු වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසන වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.